විභාගෙට නිතර ප්‍රශ්න කරනවා මේ ලතින් නාමය පදනම් කරගෙන මූලද්‍රව්‍ය සංකේතවත් වන අවස්ථා. රසදිය ලෝහයක් ද්‍රවයක් විදිහට තියෙන ලෝහයක්. මේ තියෙන්නේ ලෝහය. අපේ ඇහි ප්‍රධාන ස්තර තුනක් තියෙනවා. ලේයර් තුනක් තියෙනවා. පිටතින්ම තියෙන්නේ ශ්වේත ඝන ස්තරය. ශ්වේත ඝන ස්තරය. ඊළඟට තියෙන්නේ පුතේ රුධිරග්‍රාහය. රුධිරග්‍රාහය තියෙනවා. ඊළඟට තියෙන්නේ දෘෂ්ටි විතානය. සංශුද්ධ ද්‍රව්‍ය ලෝකෙ තියෙන්නේ දෙකයි. එකක් මූල ද්‍රව්‍ය අනිත් එක සංයෝග. සංශුද්ධ නොවන ද්‍රව්‍ය වලට කියනවා මිශ්‍රණ කියලා. හරියට නිකන් සූර්යා වටේ ග්‍රහලෝක කැරකෙනවා වගේ පරමාණුවේ මැද තියෙනවා න්‍යෂ්ටිය කියලා කොටසක්. ඒ න්‍යෂ්ටිය වටේට කැරකෙනවා පුතේ ඉලෙක්ට්‍රෝන. S දෙකෙන්ම එකම ප්‍රදේශයක් පේන්නේ. මගේ මේ වම් ඇහෙන් සහ දකුණු ඇහෙන් කියන S දෙකෙන්ම පේන්නේ එකම ප්‍රදේශයක්. දැන් කුඹුරේ පඹයට කරන්න පුළුවන් මගුලක් නැහෙනි. හැබැයි කුරුල්ලෝ ඌට බයයි. කුරුල්ලෝ ඌට බයයි. ආන්නේ වගේ තමයි පුතේ එන්නතක් අපේ ඇඟට ගියාට පස්සේ ඒ එන්නතෙන් අපිට ලෙඩේ හැදෙන්නේ නැහැ. හැබැයි එන්නතට විරුද්ධව ඇති කරන ප්‍රතිදේහ දේහය තුල හදා ගන්නවා. දැන් නියුට්‍රෝන ගාන හොයාගන්න. නියුට්‍රෝන ගාන හොයාගන්නේ කොහොමද? ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරලා. මේන්න මෙහෙම තමයි විභාගයට ප්‍රශ්න දෙන්නේ. ඔයාට කණක් ඇඳලා කොටස් නම් කරන්න කියන්නේ නැහැ. නේ? ඒ සමහර දරුවෝ කණක් ලස්සනට ඇඳගන්න මාර ෆයිට් එකක් දෙනවා. එහෙම ඕනේ නැහැ. කනක රූප සටහනක් දෙනවා විභාගෙට. ඒ තැන්වල තියෙන කොටස් ඔයාට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ කොටස් වල කාර්යයන් ඔයා දැනගන්න ඕන. එච්චරයි කන පිළිබඳ දැනගන්න ඕනේ. දැන් ඔයා අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙනවා නම් දැන් ඔයාගේ ෆෝන් එකෙන් ලැප් එකෙන් මාව හොඳට පේනවා. හැබැයි ඔයාට ඔය ඉස්සරහා ගොඩක් ඉස්සරහා බිත්තියේ කැලෙන්ඩරයක් එල්ලලා තියෙනවා නම් ඒකේ අංක ටික හරියට පැහැදිලිව පේන්නේ නැහැ. මේකේ අදහස ඔයාට අවිදුර දෘෂ්ටිකත්වයේ කියන අක්ෂි දෝෂය තියෙනවා කියන එක. ඉතින් පුතේ මෙන්න පළවෙනි ප්‍රශ්නෙන් අහනවා අපේ ප්‍රොටෝසෝවා සඳහා උදාහරණයක්. ප්‍රොටෝසෝවා සඳහා උදාහරණයක් තමයි එවුග්ලිනා. එවුග්ලිනා තමයි පුතේ ප්‍රොටෝසෝවාවන්ට දෙන්න පුළුවන් හොඳම උදාහරණය වෙන්නේ. එවුග්ලිනා. හරි? එහෙනම් ප්‍රොටෝසෝවාවන්ට අපිට දෙන්න පුළුවන් උදාහරණය තමයි එවුග්ලිනා. එවුග්ලිනා. එහෙනම් මිනිස් කනට ශ්‍රවණය වන ඉහළම ශ්‍රවණ සංඛ්‍යාතය වන්නේ. සංඛ්‍යාතය කියලා කියන්නේ තප්පරයකට සිද්ධ වෙන කම්පන වාර ගාන මනින්නේ හර්ට්ස් වලින් එක එක සත්වයාට ඇහෙන සංඛ්‍යාත පරාස තියෙනවා. අපේ මනුස්සයෙක්ට ඇහෙන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතර. ඒ කියන්නේ මේ පරිසරය තුල තප්පරයකට හර්ට්ස් කම්පණය වුණත් 20ට අඩු සංඛ්‍යාවක්. ඒක අපිට ඇහෙන්නේ. මේ පරිසරය තුල තප්පරයකට හර්ට්ස් 20000ට වැඩියෙන් කම්පණය වුණොත් මොකක් හරි ශබ්දයක් එහෙම ඇති වුණොත් ඒක අපිට ඇහෙන්නේත් නැහැ. ඔය අතර තමයි අපිට ඇහෙන්නේ. අපේ ප්‍රශ්නේ තමයි මිනිස් කනට ශ්‍රවණය වන ඉහළම ශ්‍රවණ සංඛ්‍යාතය වන්නේ. පුතේ ඉහළම ශ්‍රවණ සංඛ්‍යාතය මොකක්ද එහෙනම්? හර්ට්ස් 20000යි. හර්ට්ස් 20000යි. දැන් සමහර සත්තු ඉන්නවා නේ වවුලෝ බල්ලෝ වගේ සත්තුන්ට ඉහළ ඒවා ඇහෙනවා. නේ සමහර වෙලාවට වවුලට මේ බල්ලන්ට පහළ සංඛ්‍යාත පරාසත් ඇහෙන අවස්ථා තියෙනවා. ඉතින් එක එක සත්තුන්ගේ එක එක ගණන් අපේ එක තමයි අපි මතක තියාගන්න ඕන විභාගෙට. හර්ට්ස් 20ත් 20000ත් අතර. අවුරම් යන ලතින් නමින් හඳුන්වන මූල ද්‍රව්‍ය වන්නේ. එතන print එක හරියට වැදිලා නැහැ. මූල ද්‍රව්‍ය වන්නේ. පුතේ මේ මූල ද්‍රව්‍ය සංකේතවත් කරන්නේ බොහෝ විට ඉංග්‍රීසි නාමය පදනම් කරගෙන. හැබැයි සමහර ඒවා තියෙනවා ලතින් නාමය පදනම් කරගෙන මූල ද්‍රව්‍ය සංකේතවත් කරන. විභාගෙට නිතර ප්‍රශ්න කරනවා මේ ලතින් නාමය පදනම් කරගෙන මූල ද්‍රව්‍ය සංකේතවත් වන අවස්ථා. එහෙම ඒවා ගොඩක් නෑ පුතේ. මේ අපි දැනගන්න ඕන කීපයයි. දැන් උදාහරණ විදියට දැන් මට මතක් වෙනවා මම කියන්නම්. හරි? හරි. දැන් උදාහරණ තඹ ගමුකෝ මෙතනින්. තඹ කියුප්‍රම් කියන ලතින් නාමයෙන් cu තඹ කියුප්‍රම්. ඊළඟ රිදී කියන්නේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් සිල්වර්. නේ? ලතින් වලින් ආජන්ටුම්. පුතේ සංකේතය AG රිදී වල. AG තමයි සංකේතය වෙන්නේ. ඊයම් වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ lead. ලතින් වලින් කියන්නේ plumbum. සංකේතය PB වෙනවා. හරි. හරි. රත්තරන් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ gold කියලා කියන්නේ. රත්තරන් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ gold. සිංහලෙන් ඉතින් රත්තරන්නේ. හරි. ලතින් වලින් කියන්නේ අවුරම්.
අවුරම් කියලා තමයි ලතින් වලින් අපි කියන්නේ. අවුරම් කියලා කියනවා ලතින් වලින්. ලතින් වලින් කියන්නේ අවුරම් කියලා. අවුරම්. අවුරම්. එහෙනම් මෙතනට පිළිතුර නම් AU නේ අවුරම් අවුරම්. තව තියෙනවා පුතේ මොනවාද? තව ඔයාට ඉගෙන ගන්න තියෙනවා මට මතකයට එන්නේ රසදිය හයිඩ්‍රෝගයරම්. රසදිය වලට කියන්නේ හයිඩ්‍රෝගයරම් HG. හරි. ඒකත් ලතින් නාමය හයිඩ්‍රෝගයරම්, ඉංග්‍රීසියෙන් මර්කරි, සිංහලෙන් රසදිය. එහෙනම් මෙන්න මේ ටික මතක තියාගන්න. මේ ටික මතක තියාගන්න. මොකද ලතින් නාමය පදනම් කරගෙන මූලද්‍රව්‍ය ওই විදිහට අපිට සංකේතවත් කරන්න පුළුවන්. හරි? හරි. ඊළඟට සෝඩියම් නේ. සෝඩියම් දැන් ගොඩක් දරුවන්ට සෝඩියම් කියලා දුන්න ගමන් S අකුරක් දාලා ලියනවා. වැරදි. සෝඩියම්ගේ පුතේ ලතින් නාමය නේට්‍රියම්. නේට්‍රියම්. ඒතර පුතේ සංකේතය වෙන්නේ Na. Na තමයි සංකේතය වෙන්නේ. නේට්‍රියම්. Na. හරි? මතක තියාගන්න. හරි. එහෙනම් මෙතන පිළිතුර රත්රන්. හොඳයි. හතරවෙනි ප්‍රශ්නේ. දිලීර නාශනය කිරීමට යොදා ගන්නා ප්‍රතිජීවකයක් වන්නේ. මේ හරි වැදගත් ප්‍රශ්නයක් පුතේ. හරි? මොකද්ද ප්‍රතිජීවකයක් කියලා කියන්නේ? ප්‍රතිජීවකයක් කියලා කියන්නේ එක් සුද්‍ර ජීවියෙකුගේ දේහය තුල නිපදවලා රසායනික ද්‍රව්‍යයක් වෙන් කර ගන්නවා. එක් සුද්‍ර ජීවියෙකුගේ දේහය තුල නිපදවන රසායනික ද්‍රව්‍යයක් වෙනස් සුද්‍ර ජීවියෙකු අඩපණ කරන්න එහෙම නැත්නම් විනාශ කරන්න යොදා ගන්නවා. දැන් ගොඩක් දරුවෝ හිතාගෙන ඉන්නවා ප්‍රතිජීවකයක් කියන්නේ සුද්‍ර ජීවියෙක් කියලා. නෑ, වැරදි. එක් සුද්‍ර ජීවියෙකුගේ දේහය තුල නිෂ්පාදනය කරනවා මොකද්ද? රසායනික ද්‍රව්‍යයක්. ඒ රසායනික ද්‍රව්‍ය වෙන් කරලා ගන්නවා. ඒක ටැබ්ලට් එකක් කරලා හරි එහෙම නැත්නම් ඒක දියරයක් කරලා හරි එන්නතක් කරලා හරි අපි ඒක මොකද්ද කරන්නේ? අපේ ඇඟට දානවා. ඒතර අපේ ඇඟේ ඉන්නවා ඒ රසායනික ද්‍රව්‍ය නිසා විනාශ වන සුද්‍ර ජීවියා. ඌ විනාශ වෙලා යනවා. දැන් සරල උදාහරණයක් හිතන්නකෝ. ඔයා මෙහෙම. ඔයා හිතන්න දැන් ඔයාගේ ඇඟට ගිහිල්ලා තියෙනවා කවුද? ඔයා නෙවෙයි, මම ගන්නම්කොනේ. ඒකට වැඩි ලේසි. රයිට්, මේ ඉන්නේ මම. හරි. මගේ ඇඟේ ඉන්නවා ඔන්න බැක්ටීරියාව. හරි. දැන් මට ලෙඩයි. බැක්ටීරියා ආසාදනයක් වෙලා තියෙන්නේ මගේ ඇඟේ. හරි. මම යනවා වෛද්‍යවරයෙක් හම්බ. වෛද්‍යවරයා ගාවට ගියාට පස්සේ වෛද්‍යවරයා මට දෙනවා ප්‍රතිජීවකයක්. දැන් මේ ප්‍රතිජීවකය කොහොමද හදාගත්තේ? ඒක හදාගත්තේ මෙහෙමයි. වෙන සුද්‍ර ජීවියෙක් ඉන්නවා. එයත් බැක්ටීරියාවෙක් කියලා අපි හිතමු. එයත් බැක්ටීරියා වර්ගයක්. එයාගෙන් ශ්‍රාවය කරගන්නවා පුතේ රසායනික ද්‍රව්‍යයක්. හරි? රසායනික ද්‍රව්‍යයක් ඔන්න ශ්‍රාවය කරගත්තා. එයාගෙන් රසායනික ද්‍රව්‍යයක් ශ්‍රාවය කරගත්තා. ඕන්න ඕක ගෙනිල්ලා මගේ ඇඟට දානවා. ඒක පෙත්තක් විදියට හරි දානවා. පෙත්තක් විදියට බොන්න දෙනවා මේ රසායනික ද්‍රව්‍ය. ඊට පස්සේ මේක මෙන්න මේ මගේ ඇඟේ අස්සේ ඉන්න සුද්‍ර ජීවියාට එහෙම නැත්නම් බැක්ටීරියාවට විසයි. මට විස නැහැ. මූව විනාශ වෙනවා. දැන් මූව විනාශ වෙනවා. අන්න මට ලෙඩේ හොඳ වෙනවා. දැන් බලන්න අර්ථ දැක්වීම. එක් සුද්‍ර ජීවියෙකුගේ දේහය තුල නිපදවා ගන්නා රසායනික ද්‍රව්‍යයක් වෙනස් සුද්‍ර ජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට සමත්. හරි? ලෝකේ පළවෙනි ප්‍රතිජීවකය පෙනිසිලින්. මේ ප්‍රතිජීවකය නිපදවා ගන්නේ පෙනිසිලියම් නොටේටම් කියන දිලීරයෙන්. ඒක හදන්නේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්. ඒතර ඒකෙන් සමහර බැක්ටීරියාව විනාශ වෙනවා. හරි? හරි. ඒතර පුතේ ප්‍රතිජීවක වලින් වෛරස් විනාශ කරන්න බෑ. ප්‍රතිජීවක වලින් වෛරස් විනාශ කරන්න බෑ. හැබැයි ප්‍රතිජීවක වලින් බැක්ටීරියා සහ දිලීර විනාශ කරන්න පුළුවන්. බොහෝ විට බැක්ටීරියාවන් විනාශ කිරීම සඳහා තමයි අපි ප්‍රතිජීවක එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් යොදා ගන්නේ. කලාතුරකින් කියලා කියන්නේ දිලීර වර්ග කීපයක් විනාශ කිරීම සඳහා අපි ප්‍රතිජීවක යොදා ගන්නවා. දැන් උදාහරණයක් තමයි ග්‍රීසියොෆ්ලෝවින්. right? ග්‍රීසියොෆ්ලෝවින් කියන ප්‍රතිජීවකය. ඔයාලට පේනවා මේක ටැබ්ලට් එකක් විදියට තියෙනවා. ඔයත් මේක සමහර වෙලාවට බීලත් ඇති. මේ දිලීර නාශනයක් විදියට දිලීර නාශකයක් විදියට පාවිච්චි කරන ප්‍රතිජීවකයක්. මේ රූප සටහන තියෙන ග්‍රීසියොෆ්ලෝවින් කියන ටැබ්ලට් එක. එහෙම නැත්නම් ප්‍රතිජීවකය. හරි? එහෙනම් ඔන්න දිලීර විනාශ කරන්න ග්‍රීසියොෆ්ලෝවින් පාවිච්චි කරනකොට ඔය ටෙට්‍රාසයික්ලින්, ඇමොක්සලින්, එරිත්‍රොමයිසින් වගේ බැක්ටීරියා විනාශ කිරීම සඳහා පාවිච්චි කරන ප්‍රතිජීවක වැඩි කියන එකත් මතක තියාගන්න. හරි. එහෙනම් පුතේ ඔන්න දිලීර නාශනය කිරීමට යොදා ගන්න ප්‍රතිජීවකයේ ග්‍රීසියොෆ්ලෝවින් කියන එක මතක තියාගන්න. හොඳයි, ඊළඟ ප්‍රශ්නය.
H2 පිළිබඳව අසත්‍ය ප්‍රකාශය වන්නේ. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් මේ හයිඩ්‍රජන් දැන් මෙහෙම තිබ්බොත් පුතේ හයිඩ්‍රජන් වල සංකේතය H. මෙහෙම තිබ්බොත් මේ කියන්නේ හයිඩ්‍රජන් පරමාණුවක්. මේ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු. දැන් ඔය හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ H2. H2 හැදිලා තියෙන්නේ. හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙනවා. එතකොට පුතේ පරමාණු දෙකකට වඩා වැඩි ගාණක් එකට එකතු වුණාම අපි ඒකට කියන්නේ අණුවක් කියලා. අණුවක් කියලා තියෙනවා. එහෙනම් දැන් මේ මොකද්ද මේ? හයිඩ්‍රජන් අණුවක්. හයිඩ්‍රජන් අණුවක්. අණු ಜಾති දෙකක් තියෙනවා. අණු ಜಾති දෙකක් තියෙනවා. එක වගේ උන් සෙට් වෙලා අණුවක් හැදුවොත් සම පරමාණු කණු. වෙනස් වර්ගවල ඉන්න පරමාණු එකතු වෙලා අණුවක් හැදුවත් විෂම පරමාණු කණු. උදාහරණයක් ගමුද අපි? දැන් මේ බලන්න පුතේ සෝඩියම්. සෝඩියම් නේ. සෝඩියම් පරමාණුව මෙන්න පුතේ ක්ලෝරින් එක්ක එකතු වෙනවා. ක්ලෝරින් එක්ක එකතු වෙනවා. ක්ලෝරින් පරමාණුවක් එක්ක හදනවා අණුවක් සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. අන්න වෙනස් වර්ගවල උන් එකතු වෙලා අණුවක් හැදුවා. ඒකට කියන්නේ විෂම පරමාණු කණු. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ විෂම පරමාණු කණු. හැබැයි එකම જાතිය උන් එකතු වෙලා හැදුවොත් ඒක සම පරමාණු කණු. සම පරමාණු කණු. හයිඩ්‍රජන් අණුව සම පරමාණුක අණුවක් වෙනවා. ඔය විෂම පරමාණුක අණු වලට තව නමක් දානවා පුතේ සංයෝග කියලා. ඒවට කියනවා සංයෝග කියලා. හරි? සංයෝග කියලා. හරි? එහෙනම් සමාන උන් එකතු වුණාම සම පරමාණු කණු. වෙනස් වර්ගවල උන් එකතු වුණාම විෂම පරමාණු කණු. විෂම පරමාණු කණු වලට තව නමක් සංයෝග. සංයෝග. හරිනේ? හරි. එහෙනම් අපේ ප්‍රශ්නෙට යනවා. H2 පිළිබඳව අසත්‍ය ප්‍රකාශය බොරු එක අහනවා අපි. බොරු එකයි අහන්නේ. ස්වභාවයේ හයිඩ්‍රජන් පවතින්නේ H2 ආකාරයටයි. ඇත්තනේ. මේ වායු ගොලේ ඉතා සුළු ප්‍රමාණයක්, ඉතාම සුළු ප්‍රමාණයක් හයිඩ්‍රජන් තියෙනවා. හරි? හයිඩ්‍රජන් තියෙනවා. ඉතාම සුළු ප්‍රමාණයක්. හරි? ඒක දශම ගානකටත් වැඩි ඉතාම පොඩි ප්‍රමාණයක්. හරි. එහෙනම් කොහොම හරි කමන්නේ හයිඩ්‍රජන් ස්වාභාවික ඉන්නේ H2 විදිහට තමයි. වායුවක් විදිහට ඉන්නේ. H2 අණුවක් විදිහට ඉන්නේ. ඒක හරි. මේ විෂම පරමාණු කණුවකි. අන්න පට්ටපල් බොරුවක්. ඇයි? H2 කොහොමද විෂම පරමාණු කණුවක් වෙන්නේ? හයිඩ්‍රජන් එක්කුයි හයිඩ්‍රජන් එක්කුනේ එකතු වෙන්නේ. එන එක වැරදි. එන එක වැරදි. හරි. ඊළඟ දෙයක් පොඩ්ඩක් බලමු. මේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වීමෙන් සෑදියට. ඒක හරි. මේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. මේ HH ලෙස නිරූපණය කළ හැක. ඔව් මේ දෙක පොඩ්ඩක් ලං කරන්න ඕන. හරි? මේ ඈත වැඩි. හරි? මේ මේකත් වැරදි හරිනම් හරි. මේක පොඩ්ඩක් ලං වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක ඕනහොම පොඩ්ඩක් ලං වෙලා තිබ්බනම් හරි. HH ඔහොම තිබ්බනම් හරි. හරි? හරි. ලං වෙලා තිබ්බනම් එහෙම නිරූපණය කරන්න පුළුවන්. හරි. ඒක අපි හරි කියලා ගමුකෝ. ඉතින් නේ අරක වෙනම වැරදිනේ. මේ විෂම පරමාණු කණුවක් කියන එක එහෙනම් වැරදි කතාවක් ඒක නේ පුතේ. හරි. එහෙනම් පහට උත්තරේ 2. ඊළඟ ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ. පහත ද්‍රව්‍ය අතරින් සංයෝගයක් නොවන්නේ. ඔන්න මම ආයෙත් කියලා. දැන් විෂම පරමාණු කණු තමයි සංයෝග වෙන්නේ. එහෙනම් ඒ අණුවේ එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු තියෙන්න ඕන. තියෙන්න ඕන. හරි. රසදිය Hg රසදිය නේ ලෝහයක් ද්‍රවයක් විදිහට තියෙන ලෝහයක්. මේ තියෙන්නේ ලෝහය. එතකොට ඒක සංයෝගයක් වෙන්නේ නැහැ. ඒක අණුවක් වෙන්නේ නැහැ. Hg දැන් මේ සංසුද්ධ මොනවාද අපේ රසදියවල මේ රසදියවල තියෙන්නේ පුතේ Hg නැත්නම් රසදිය පරමාණු තමයි තියෙන්නේ. රසදිය පරමාණු තමයි තියෙන්නේ. හරි. ඒක සංයෝගයක් වෙන්නේ. රස සංයෝගයක් වෙන්නේ. හරි. දැන් ලුණු. හරි. ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. හරි. ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. NaCl. NaCl. ඉතින් බලන්න විෂම පරමාණු අණුවක්. අණුවක් මේක. ඇයි? මූලද්‍රව්‍ය දෙකකට වඩා වැඩි ගණනක් එකතු වෙලා තියෙනවා. දෙකක්. අණුවක්. නිකන් අණුවක් නෙවෙයි විෂම පරමාණු අණුවක්. හරි. දැන් Hg රසදිය පරමාණුවක්. ඒක අණුවක් නෙවෙයි. ඒක විෂම සංයෝගයක් නෙවෙයි. හරි විෂම පරමාණු කණු වලටනේ අපි සංයෝග කියන්නේ පුතේ. හරි ග්ලූකෝස්. ග්ලූකෝස් කියන්නේ C6යි H12යි O6යි පුතේ. ඕන්න එයාගේ සූත්‍රය. ඉතින් විෂම පරමාණු කණුවක්. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුනම තියෙනවා. විෂම පරමාණු කණු කියන්නේ සංයෝග. එහෙනම් ග්ලූකෝස් සංයෝගයක්. ඊළඟ කැල්සියම් කාබනේට්. CaCO3. කැල්සියම් තියෙනවා, කාබන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. එහෙනම් මේක විෂම පරමාණු කණුවක්.
විෂම පරමාණු කණු වලට තව නමක් තමයි සංයෝග. right? එහෙනම් මෙතන රසදිය සංයෝගයක් නෙමෙයි. ඒක මූලද්‍රව්‍යයක්. හරි. වෛරස් ආසාදනයක් නිසා හටගන්නා රෝගයක් වන්නේ වෛරසයක් නිසා හටගන්න රෝගයක්. වෛරසයක් නිසා මෙතනින් හටගන්න රෝගය පුතේ ඉබෝලා. ඔය තියෙන රූපසටහන ඉබෝලා වෛරස් එක. ලෝකේ කාලයක් ටිකක් වේගෙන් පැතිරලා ගියපු වෛරස් එකක් නේ. ඉබෝලා වෛරස් එක ලෝකේ ටිකක් වේගෙන් පැතිරලා ගියපු වෛරස් එකක්. එහෙනම් ඉබෝලා කියන්නේ වෛරසයක්. මතක තියාගන්න. හොඳයි අපේ දෙවෙනි පාඩමෙන් ඊළඟ ප්‍රශ්නේ යොමු වෙන්නේ ඇස හා කන කියන පාඩමෙන්. අනිවාර්යෙන් පේපර් එකේ පළවෙනි වාර පේපර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඇහෙන් කනෙන් ප්‍රශ්න තියෙනවාම තමයි. හරි. ඇස සහ කන පිළිබඳ නොදැන යන්න එපා විභාගෙට. හරි. අනිවාර්යෙන් ආයෙ තියෙනවා. ඒ නිසා සෙට් වෙලා යන්න. හොඳයි. පුතේ මොකක්ද ප්‍රශ්නේ? මිනිස් ඇස පිළිබඳ සත්‍ය ප්‍රකාශය තෝරන්න. ඇත්ත එක අහනවා. ඇත්ත ප්‍රකාශය මොකක්ද කියලා අපෙන් අහනවා. right. එහෙනම් ඔන්න උත්තරය ආවා. පළවෙනි තුනම බොරුලු. බලමු. ශ්වේත ඝන ස්තරය පාරදෘශ්‍ය ස්තරයකි. පුතේ අපේ ඇහි ප්‍රධාන ස්තර තුනක් තියෙනවා. ලේයර් තුනක් තියෙනවා. පිටතින්ම තියෙන්නේ ශ්වේත ඝන ස්තරය. ඊළඟට තියෙන්නේ පුතේ රුධිරග්‍රාහය තියෙනවා. ඊළඟට තියෙන්නේ දෘෂ්ටි විතානය. මේ ලේයර්ස් තුනක්, ස්තර තුනක්. පිටතින්ම ශ්වේත ඝන ස්තරය. ඊළඟට තියෙන්නේ පුතේ රුධිරග්‍රාහය. ඇතුළතින්ම තියෙනවා දෘෂ්ටි විතානය. හරි. එතකොට ශ්වේත ඝන ස්තරය බලන්නකො වචනේ ශ්වේතයි, සුදු පාටයි, ඝනයි. මේ ස්තරය ටිකක් ඝනයි. ඉතින් ශ්වේතයි කියපු ගමන් පාරදෘශ්‍ය වෙන්නේ කොහොමද? පාරදෘශ්‍යයි කියලා කියන්නේ ආලෝකයේ ගමන් කිරීමට ඉඩ දෙනවා. ආලෝකයේ හරහා යනවා. මේ පිටින්ම තියෙන එකකින් ආලෝකය ගිහිල්ලා හරියනවනේ. ඔව් අහන්න. හත්වෙනි එකේ හයවෙනි එකේ පස්වෙනි එකේ උත්තර මේ ටික ප්‍රොබ්ලම් වෙනවා. මොනකටද ඕන? කලින් ප්‍රශ්න හතරට. right හරි. ඉක්මනට ගහගන්න පුතේ. හතරවෙනි එකට 3 හතරට 3 sorry හතරට 3 නේ. ඔව් හතරට 3 පහට 2 6ට 1 7ට 2 8ට 4 8 තමයි කතා කරමින් ඉන්නේ අපි. හරි 8 කතා කරන්න එනවා මට. හරි මේ බලන්න. දැන් මේ ඇහි සුදු පාටට තියෙන අර පිටතින්ම තියෙන කොටස. ඒක පාරදෘශ්‍ය නෑ. ඒක පාරාන්දයි. ආලෝකයේ ගමන් කිරීමට ඉඩ දෙන්නේ නෑ. හරි. දෙවෙනි එක බලන්න පොඩ්ඩක්. කාචය තුල යෂ්ටි හා කේතු සෛල පිහිටයි. මේ මොන බොරුවක්ද? කාචයේ යස්යාය යෂ්ටි සෛලයි කේතු සෛලයි නෑ. යෂ්ටි සහ කේතු කියලා කියන්නේ ආලෝක සංවේදී සෛල. ඕවා තියෙන්නේ දෘෂ්ටි විතානේ. තියෙන යෂ්ටි හා කේතු. හොඳයි නේද? අක්සි කාචය ප්‍රතියෝජක පේශි 6කින් ඇසට සම්බන්ධ වේ. අක්සි කාචය ප්‍රතියෝජක පේශි 6කින් ඇසට සම්බන්ධ වේ. අක්සි කාචය ඇසට සෙට් කරන්නේ ප්‍රතියෝජක පේශි තමයි. හැබැයි ඒක 6කින් සම්බන්ධ වෙනවා කියලා නෑ. පුතේ ඔය 6 කතාව වෙන්නේ මේ මුළු ඇහැම පේශි 6කින් සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ පේශි. මේ තියෙන අක්ෂි ගෝලයට සම්බන්ධ පේශි මේ තියෙන්නේ. ඕන. මේවා තමයි පේශි. හරි? අක්ෂි ගෝලයට සම්බන්ධ පේශි. ඒවට කියන්නේ ප්‍රතියෝජක පේශි නෙවෙයි. ප්‍රතියෝජක පේශි තියෙන්නේ මෙතන. මේ තියෙන්නේ කාචයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක 6ක් කියලා එහෙම එකක් නැහැ. හරි? ප්‍රතියෝජක පේශි වලින් තමයි කාචය රඳවගෙන ඉන්නේ. හැබැයි පේශි 6කින් කියන කතාව එතනට ගාව ගන්න බෑ අපිට. හරි? මේ පේශි ಜಾති දෙකක් තියෙනවා. ඇහැ සම්බන්ධව කෙලින්ම අක්ෂි ගෝලය මුළු ඇහැම රඳවගෙන ඉන්න පේශි තියෙනවා. මේ තියෙන්නේ පේශි 6ක් තියෙනවා. 6කින් සෙට් කරගෙන ඉන්න. ඊළඟ ඇහි කාචේ රඳව ගන්න පේශි දෙපැත්තෙන් තියෙනවා. මේ නූල් වගේ තියෙනවා. මෙතන නූල් වගේ තියෙනවා. හරි? වෙනම තියෙනවා පුතේ. හරි? එහෙනම් මෙතන ඒ උත්තරේ වැරදි. මෙතන තියෙන උත්තරේ වැරදි. එහෙනම් හරි උත්තරේ දෘෂ්ටි සංවේදනයට සැකසී ඇති ඉන්ද්‍රිය මිනිස් ඇසයි. නියමයිනේ. නේ? දෘෂ්ටි සංවේදනයට මේ පෙනීම සම්බන්ධව තියෙන ඉන්ද්‍රිය කනවත් කටවත් සමවත් නෙවෙයිනේ.
ඒක ඇහැ. නේ? ඒක ඉතාම පැහැදිලි සත්‍ය ප්‍රකාශයක්. හරි. වාතයේ බහුලව අඩංගු සංඝටකයක් නොවන්නේ. පුතේ අපේ වාතය කියලා කියන්නේ ඔය ඔයාගේ අවට තියෙන්නේ වාතය මිශ්‍රණයක්. ඒක මිශ්‍රණයක්. ඒක සංශුද්ධ නොවන එකක්. ඒ කියන්නේ මිශ්‍රණයක්. මිශ්‍රණයක්. නිකම් මිශ්‍රණයක් නෙමෙයි පුතේ ඕක සමජාතීය මිශ්‍රණයක්. ඕකේ තියෙන සංඝටකවල පැතිරීම ඒකාකාරයි. ඒකාකාරයි. හරි? ඉතින් වාතයේ වැඩිපුරම තියෙන්නේ පුතේ නයිට්‍රජන් වායුව. නයිට්‍රජන් වායුව 78ක් තියෙනවා. 78ක් විතර තියෙනවා. ඊළඟට තියෙන්නේ ඔක්සිජන් 121යි. හරි? ඊළඟ ඔක්සිජන් 121යි. ඊළඟ කාබන් ඩයොක්සයිඩ් 0.03යි. ඊළඟ ජල වාෂ්ප එහෙම නැත්නම් මොනවාද අපේ දූවිලි වගේ අංශු ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒවා තියෙන ප්‍රමාණය එක එක තැනින් තැනට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ ආගන්. ආගන් කියන්නේ වායුවක් තාම සුළු ප්‍රමාණයක් ඇති දශම ගාණක් ඇති හයිඩ්‍රජනුත් තියෙන ඊටාම සුළු ප්‍රමාණයක්. එහෙනම් අපි මොකද මේ අහන්නේ? වාතයේ බහුලව සංඝටකයක් නොවන්නේ පුතේ ආගන්. ආගන්. හරි. හයිඩ්‍රජන්ටත් වැඩි අඩු ප්‍රමාණයක් තමයි ආගන් තියෙන්නේ. ආගන් කියන වායුව. හරි. ආගන් කියන සැහැල්ලු වායුවක් පුතේ මේක. මේ ආගන්. ආගන්. හරි. එහෙනම් වාතයේ බහුලව අඩංගු සංඝටකයක් නොවන්නේ ආගන් කියන වායුව. මතක තියාගන්න. වැඩිපුරම තියෙන්නේ පුතේ නයිට්‍රජන්. වැඩිපුරම තියෙන්නේ නයිට්‍රජන්. හරි 78ක් තියෙනවා. ඊළඟට ඔක්සිජන් ඊළඟට කාබන් ඩයොක්සයිඩ්. ඉතුරු උන් ඔක්කොම අඩුයි. මෙතන හැටියට ආගන් කියන්නේ හෙනම අඩු කෙනෙක්. හරි හෙනම අඩු කෙනෙක්. හරි. මුහුදු ජලයෙන් ලුණු වෙන් කර ගැනීමට යොදා ගන්නා ක්‍රමය වන්නේ. ඔයා ඉගෙන ගත්තා මතකද මේ මිශ්‍රණයක සංඝටක අපිට වෙන් කර ගන්න පුළුවන් පුතේ. හරි? දැන් මිශ්‍රණ දැන් ඔයාට මතකද පදාර්ථනේ අපි වර්ග කරේ. පදාර්ථ වර්ග කරා කොහොමද? සංශුද්ධ ද්‍රව්‍ය සංශුද්ධ නොවන ද්‍රව්‍ය විදියට. සංශුද්ධ ද්‍රව්‍ය ලෝකේ තියෙන්නේ දෙකයි. එකක් මූල ද්‍රව්‍ය අනිත් එක සංයෝග. සංශුද්ධ නොවන ද්‍රව්‍ය වලට කියනවා මිශ්‍රණ කියලා. සංශුද්ධ නොවන ද්‍රව්‍ය වලට කියන තව නමක් මිශ්‍රණ. මිශ්‍රණ ಜಾති දෙකයි. සමජාතීය මිශ්‍රණ, විෂම ජාතීය මිශ්‍රණ. මිශ්‍රණයේ පුරාම සංඝටක ඒකාකාර නම් සමජාතීය මිශ්‍රණ. මිශ්‍රණයේ පුරාම සංඝටකවල ඒ කියන්නේ මිශ්‍රණයේ තනින් තනට සංඝටකවල ස්වභාවය වෙනස් වෙනවා නම් ඒක විෂම ජාතීය මිශ්‍රණයක්. ඔය මොන මිශ්‍රණයක් හරි කමන්නේ ඕකේ තියෙන සංඝටක අපිට තනි තනියෙන් වෙන් කර ගන්න පුළුවන්. ගන්නකො ෆෘට් සලාඩ් එකක් නේ. බැරිද? ඒක මිශ්‍රණයක්නේ. සංඝටක ගොඩක් තියෙනවා. අබ කෑලි තියෙනවා, මොනවාද පැපොල් කෑලි තියෙනවා, මිදි කෑලි තියෙනවා, එක එක ඒවා තියෙනවා. අපිට බැරිද ඕකේ සංඝටක වෙන් කරන්න? පුළුවන්නේ. ලස්සනට අපිට වෙන් කර ගන්න පුළුවන්. වෙන් කර ගන්න පුළුවන්. හරි. හරි. ඊළඟට දැන් දවල්ට කන බත් එක්ක ගන්නකො මිශ්‍රණයක්නේ නේ. ඔයා ලස්සනට ඕකේ මොනවාද කරපිංචා නැටි ටික වෙන් කරලා පැත්තකින් තියෙනවා නේ. පලා වර්ගයක් කන්න නැති දරුවෝ ගොඩක් ඉන්නවා. ඒගොල්ලන් ඒ ටික ලස්සනට වෙන් කරලා තියෙනවා පැත්තකින්. හරි. එහෙම නැත්නම් ඔයා කන්න නැති තව මොනවා හරි එළවලුවක් තියෙනවා නම් ඒකත් පැත්තකින් වෙන් කරලා තියෙනවා. ඉතින් හරිනේ මිශ්‍රණයක සංඝටක වෙන් කරන්න පුළුවන්. මිශ්‍රණයක සංඝටක වෙන් කරන්න පුළුවන්. හොඳයි. දැන් අපිට මේ මොකද්ද කියන්නේ? මුහුදු ජලයෙන් ලුණු වෙන් කර ගැනීමට යොදා ගන්නා ක්‍රමය. හොඳයි. පුතේ ලංකාවේ ලුණු නිෂ්පාදනය කරන්නේ ලේවා ක්‍රමයට. ඒ කියන්නේ මේ තටාකවලට අර කුඹුරේ තියෙන්නේ ලියදී ආන් ඒ වගේ නොගැඹුරු තටාක නේ. එච්චර ගැඹුරු නැති චූටි චූටි ටැංක් චූටි කියන්නේ ඉතින් ලොකුයි හරි ගැඹුරු අඩුයි. හරි ගැඹුරු අඩු ටැංකි වලට එහෙම නැත්නම් තටාක වලට කරදිය මුහුදු ජලය පුරවනවා. පුරවලා ඉවරලා ඕකේ වතුර ටික අයින් කරනවා. කොහොමද අයින් කරන්නේ? රත් කරලාද? නෑ. රත් කළාද කියලා අහන්නේ මේ නිකන් දර දාලා රත් කරන්නේ නේ. ඒක අතකට රත් කළා තමයි නේද? මොකද්ද සූර්ය තාපය දැන් මේකට වැටෙනවා. සූර්ය තාපය වැටෙනකොට ජලය අයින් වෙනවා පුතේ. ජලය අයින් වෙනකොට ලුණු ටික මිදෙනවා. එහෙම නැත්නම් මේකේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් ලවණය මිදෙනවා. පුතේ මේ ජලය අයින් කරන ක්‍රමයට නෙමෙයි නම අහන්නේ. මොකද්ද මේ ජලය අයින් කරන ක්‍රමය? රත් කරලා ද්‍රව ජලය වායුවක් බවට පත් වෙනවා. වායුවක් බවට පත් වෙනවා. හරි. රත් කිරීම තුලින් ද්‍රව ජලය වායුවක් බවට පත් වෙනවා. පුතේ මේකට කියන්නේ වාෂ්පීකරණය කියලා. වාෂ්පීකරණය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේකට වාෂ්පීභවනය කියලාත් කියනවා. හරි වචන දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. වාෂ්පීභවනය එහෙම නැත්නම් වාෂ්පීකරණය. ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා. හරි. ජලය වාෂ්ප වෙලා යනවා. ලුණු ටික මිදෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒතර මේකේ අනිත් ඒවත් චුට්ටක් ඕනනම් බලමු. ගැරීම නේ. ගරලා අපි අයින් කරගන්න පුළුවන් අපිට මොනවාද? හාල් ගරලා නේ. ඒ ගල් වැලි මිශ්‍රණය මේ ඒ කියන්නේ
ඒ කියන්නේ හාලුයි වැලි මිශ්‍රණයක් විදිහට තියෙනවා නම් අපි ගෙදර නේ අපි ඕක ගරලා ගල් ටික අයින් කරගන්නවා හාල් ටික. හරි? හරි. ඊළඟ හුමාලාසවණේ පාවිච්චි කරන්න පුතේ ඔය මොනවාද මේ කුරුඳු තෙල් එහෙම නැත්නම් ඔය මේ වාෂ්පශීලී තෙල් නිෂ්පාදනය කර ගැනීම සඳහා කරාඹුණු ඇටි තෙල්, ඒ වගේ කුරුඳු තෙල් නේ ඒ වගේ තෙල් නිෂ්පාදනය කර වාෂ්පශීලී තෙල් නිෂ්පාදනය කර ගැනීම සඳහා හුමාලාසවණේ පාවිච්චි කරනවා. භාගිකාසවණේ පාවිච්චි කරන්න පුතේ අපි මතක තියාගන්න මොනවාද අර බොර තෙල් වලින් පෙට්‍රල් ඩීසල් භූමි තෙල් වගේ දේවල් නිෂ්පාදනය කර ගැනීම සඳහා බොර තෙල් වලින් පෙට්‍රල් ඩීසල් වගේ දේවල් නිෂ්පාදනය කර ගැනීමට භාගිකාසවණය පාවිච්චි කරනවා. ඔයාට ක්‍රමය විතරයි මතක තියාගන්න ඕන. 11 පන්තියට වගේ ගියාම මේ හුමාලාසවණය, භාගිකාසවණය, වාෂ්පීකරණය, ගැරීම මේවා දැවැන්ත විදිහට අපි ඉගෙන ගන්නවා. එහෙනම් දැනට මෙතන 9 පන්තියේදී ඕන මෙච්චරයි. වාෂ්පීකරණය මොකද්ද? මුහුදු ජලයෙන් ලුණු වෙන් කර ගැනීම. ගැරීම නේ හාලුයි වැලි එකට තියෙනවා අන්න ගරලා වැලි ටික අයින් කරලා දාගන්න. හුමාලාසවණේ වාෂ්පශීලී සංයෝග කුරුඳු තෙල් වගේ දේවල් නිෂ්පාදනය කිරීම. භාගිකාසවණෙන් බොර තෙල් පිරිපහදු කරලා පෙට්‍රල් ඩීසල් වගේ දේවල් නිෂ්පාදනය කිරීම. හරි? මෙතනට පිළිතුර පුතේ වාෂ්පීකරණය. වාෂ්පීකරණය. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. ජෛව ප්‍රතිකර්මණය භාවිතා කරන අවස්ථාවක් නොවන්නේ. දැන් සුද්‍රජීවීන්ගේ භාවිත ගණනාවක් අපි පළවෙනි පාඩමින් ඉගෙන ගන්න. හරි? දැන් මෙතන ප්‍රශ්න කරනවා ජෛව ප්‍රතිකර්මණය භාවිතා කරන අවස්ථාවක් නොවන්නේ. මොකද්ද මේ ජෛව ප්‍රතිකර්මණය කියලා කියන්නේ? ජෛව ප්‍රතිකර්මණය කියලා කියන්නේ පුතේ මේ පරිසරයේ තියෙන දූෂක ඉවත් කිරීම සඳහා සුද්‍රජීවීන් යොදා ගන්නවා. පරිසර දූෂක ඉවත් කිරීම සඳහා සුද්‍රජීවීන් යොදා ගන්නවා. ඔයා හිතන්නේ හෙන තෙල් නැවක් මුහුදේ කොහොම හරි කැඩෙනවා. කැඩිලා තෙල් ටික එනවා උඩට. හරි? දැන් ඔන්න තෙල් නැවක් ගිලිලා තෙල් ටික ඇවිල්ලා මුහුදේ පාවෙනවා. දැන් මේ තෙල් මත ක්‍රියාත්මක වන සුද්‍රජීවියේ දාලා ඔය තෙල් ටික වියෝජනය කරන්න. දි รา පත් කරගන්න පුළුවන්. එහෙම ඒවා තියෙනවා. ඒතුර අන්න දැන් පරිසර දූෂකයක් වුණා තෙල් ටික ඉවත් කරන්න සුද්‍රජීවීන් යොදාගත්තා. අන්න ජෛව ප්‍රතිකර්මණය යොදාගත්තා. හරිනේ? ජෛව ප්‍රතිකර්මණය යොදාගත්තා. හරි. මොකද අපේ ප්‍රශ්නේ? ජෛව ප්‍රතිකර්මණය භාවිතා කරන අවස්ථාවක් නොවන්නේ. හරි. පළවෙනි එක බලමු. සාගර ජලය මත විසිරී යන තෙල් වියෝජනය කිරීම. හරි. අපි ඒක පැහැදිලි කරගත්තා. ඒක හරි. ඒක හරි. බැක්ටීරියා අඩංගු කුළුණු තුලින් දූෂිත ජලය යැවීම. මේ ඔන්න කුළුණක් තියෙනවා. මේ කුළුණේ බැක්ටීරියාව ඉන්නවා. හරි. ඒකේ අස්සින් යවනවා දූෂිත ජලය. ඒ දූෂිත ජලය මත අර බැක්ටීරියා ක්‍රියාත්මක වෙලා ජලයේ දූෂිතත්වය අඩු කරනවා. හරිනේ. ජෛව ප්‍රතිකර්මණය. ලෝහ පස් වලින් ලෝහ නිස්සාරණය කිරීම. පුතේ ලෝහ පස් කියලා කියන්නේ ලෝහ අඩංගු පස්. මේ සමහර ලෝහ පස් වලින් සමහර ලෝහ වෙන් කර ගැනීමට සුද්‍රජීවීන් යොදා ගන්නවා. දැන් උදාහරණයක් තඹ එහෙම නැත්නම් යුරේනියම් වගේ ලෝහ අඩංගු පස් වලින් ඒ අදාළ ලෝහය වෙන් කරගන්න සුද්‍රජීවීන් පාවිච්චි කරනවා. ඒකට අපි නමක් යෝජනා කරනවා ලෝහ නිස්සාරණය කියලා. ලස්සනම නම තමයි අපිට ඕන නම තමයි ජෛව ශීරණය. ජෛව ශීරණය. හරි? දැන් ජෛව ශීරණය කියපුව ගමන් විභාගයට ප්‍රශ්නේ දුන්නේ ගමන් දැන් ළමයි හිතනවා සමහර ළමයි හිතනවා ශීරණයනේ මොනවා හරි කිරි සම්බන්ධ මොකක් හරි වෙන්නේ නැති කියලා හිතනවා ළමයි. හරි? නෑ පුතේ. ජෛව ශීරණය කියලා කියන්නේ මේ සමහර ලෝහ අඩංගු පස් වලින් අදාළ ලෝහය වෙන් කර ගැනීමට සුද්‍රජීවීන් භාවිතා කිරීම. ඒ තමයි ජෛව ශීරණය. ජෛව ශීරණය. හැම ලෝපසකින්ම අදාළ ලෝහය වෙන් කරගන්න සුද්‍රජීවීන් පාවිච්චි කරන්න බෑ. ඒකට මේ උදාහරණ දෙක මතක තියාගන්න. මොකද්ද? තඹ හා යුරේනියම්. තඹ හා යුරේනියම්. ඒ දෙන්නව වෙන් කරගන්න පුළුවන්. ඒ දෙන්න අඩංගු ලෝහ අඩංගු පසෙන් සුද්‍රජීවීන් පාවිච්චි කරනවා. ඒක ජෛව ශීරණය. එහෙනම් මෙතන පිළිතුර ඒක ජෛව ප්‍රතිකර්මණය නෙවෙයි. ජෛව ප්‍රතිකර්මණය නෙවෙයි. මේ ඊළඟ එකත් බලමු. බැක්ටීරියා මගින් දි รา පත් වෙන ප්ලාස්ටික් නිෂ්පාදනය කිරීම. හරිනේ. ප්ලාස්ටික් జాතියක් හදනවා. ඒවා එළියට දැම්මම අර ගස්වල කොළ දිරනවා වගේ බැක්ටීරියා විසින් දි รา පත් කරනවා. ඉතින් නියමයි. ඉතින් පරිසරයේ තියෙන දූෂකයක් ප්ලාස්ටික් ඒක ඉවත් කරන්න අන්න සුද්‍රජීවීන් යොදා ගන්න. මරු. ඒක ජෛව ප්‍රතිකර්මණයක් තමයි. හරි. එහෙනම් මෙතනට පිළිතුර තුන්වෙනි පිළිතුර.
අසත්‍ය ප්‍රකාශය තෝරන්න. වැරදි එක තෝරන්නලු. වැරදි එක තෝරන්න කියන්නේ. හරි. ඒ 11 වෙනි එකට උත්තරේ ආයි පොඩ්ඩක් දාන්න පුළුවන්. right දෙන්න පුතේ. 11ට උත්තරේ පුතේ 3. හරි? 3 හරි? හරි. හොඳයි. එහෙනම් හරිනේ? හරි. යන්න ඊළඟට 12 වෙනි එක. අසත්‍ය ප්‍රකාශය තෝරන්න. වැරදි එක තෝරන්න. බලමු. පරමාණුවේ ව්‍යුහය වඩාත් සාර්ථක ලෙස පැහැදිලි කරේ ජෝන් ඩෝල්ටන් ලෝ. ඔය ඉන්නේ මූණට අත තියාගෙන ජෝන් ඩෝල්ටන්. එයාලු පරමාණුවේ ව්‍යුහය පැහැදිලි කරේ. බොරුනේ. නෑ. ඩෝල්ටන් එක වැඩක් කරා. ඩෝල්ටන් පරමාණුක වාදය ඉදිරිපත් කරා. ඒ කියන්නේ පුතේ පරමාණුව සම්බන්ධව කරුණු කීපයක් ඩෝල්ටන් කිව්වා. ඒ අතරින් කියපු එක කාරණයක් තමයි මේ පරමාණුව තවදුරටත් බෙදා වෙන් කරන්න බෑ කියන එක. ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේ තියෙන එක ප්‍රධාන කරුණක්. හැබැයි ඒක බොරු නේ. පරමාණුව තවදුරටත් බෙදා වෙන් කරන්න පුළුවන්. බෙදා වෙන් කරන්න පුළුවන්. මොකද පරමාණුවේ අස්සේ තව උපපරමාණුක අංශු තියෙනවා. ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන. ආන්න ඔය ප්‍රෝටෝනයි, ඉලෙක්ට්‍රෝනයි, නියුට්‍රෝනයි පරමාණුවේ කොහොමද ඉන්නේ කියන එක පැහැදිලි කරේ. එහෙම නැත්නම් පරමාණුවේ ව්‍යුහය පැහැදිලි කරේ ඩෝල්ටන් නෙමෙයි. නේ. අර්නස්ට් රදර්ෆර්ඩ්. අර්නස්ට් රදර්ෆර්ඩ් නවසීලන්ත ජාතික අර්නස්ට් රදර්ෆර්ඩ් තමයි පුතේ පැහැදිලි කරන්නේ පරමාණුවේ ව්‍යුහය. එයා ඒකට නමක් දානවා ග්‍රහාකෘතිය. හරියට නිකන් සූර්යා වටේ ග්‍රහලෝක කැරකෙනවා වගේ පරමාණුවේ මැද තියෙනවා න්‍යෂ්ටිය කියලා කොටසක්. ඒ න්‍යෂ්ටිය වටේට කැරකෙනවා පුතේ ඉලෙක්ට්‍රෝන. ඕන අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතිය. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදියක්. පළවෙනි ප්‍රකාශය වැරදි. ඊටු තුන හරියන්න එපයි. පොඩ්ඩක් බලමුද? බලමු. පරමාණුවේ මැද සමන්විත වන්නේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන වෙන. ඔව්. මේ පරමාණුවේ මැද න්‍යෂ්ටියක් තියෙනවා පුතේ. මේ p ධන n. ඒකේ තියෙන පුතේ p ධන n න්‍යෂ්ටිය. හරි? p ධන n. හරි. දැන් මම මේ පරමාණුවක් හැම වෙලාවෙම උදාහරණයක් කොට ගන්න පරමාණුවකට ඕගලන්ට මතක ඇති මම උගන්වනවා මේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක්. ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකේ මැද ගිහිල්ලා අබ ඇටයක් තියෙනවා. ආන්න ඒ තරම් කුඩා ප්‍රදේශයක් තමයි න්‍යෂ්ටිය කියලා කියන්නේ. ඒ තරම් කුඩා ප්‍රදේශයකට එකතු වෙලා ඉන්නවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. හිස් අවකාශ වැඩි. මේකේ හිස් අවකාශ වැඩි. ඊළඟට ඉලෙක්ට්‍රෝන වටේට කැරක් ඉන්නවා. ඉලෙක්ට්‍රෝන කැරක් ඉන්නවා. ඉතින් පරමාණුක හිස් අවකාශ විශාල ප්‍රමාණයක් තියෙනවා. හරි විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් මතක තියාගන්න. හොඳයි. එහෙනම් දෙවෙනි ප්‍රකාශය හරියනවානේ. පරමාණුවේ මැද සමන්විත වන්නේ ප්‍රෝටෝන හා නියුට්‍රෝනනේ. පරමාණු විද්‍යුත් වශයෙන් උදාසීනයි පුතේ. දැන් පරමාණුවක තියෙන උපපරමාණුක අංශු වලින් න්‍යෂ්ටියේ ඉන්න නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. ධන හෝ ඍණ ආරෝපණයක් නැහැ නියුට්‍රෝන වලට. හැබැයි ප්‍රෝටෝන වලට ආරෝපණයක් තියෙනවා. ඒ ආරෝපණය ධන. ඉලෙක්ට්‍රෝන වලටත් ආරෝපණයක් තියෙනවා. ඒ ආරෝපණය ඍණ. පුතේ සාමාන්‍යයෙන් ප්‍රෝටෝන ගානට ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා. ප්‍රෝටෝන 20ද ඉලෙක්ට්‍රෝන 20යි. ඉලෙක්ට්‍රෝන 35ද ප්‍රෝටෝන 35යි. එහෙනම් ධන ගානට ඍණ ගාන සමාන වෙනවා. ධන ගානට ඍණ ගාන සමාන වෙනකොට කාටවත් ලොක්ෙක් වෙන්න බෑ. ඒ නිසා පරමාණුවක් විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා කියනවා. හරි? උදාසීනයි කියලා කියනවා. දැන් ඒක පැහැදිලි කරන්න කිව්වොත් මෙහෙමයි පැහැදිලි කරන්නේ. ප්‍රෝටෝන වල ආරෝපණය ධන. ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය ඍණ. නියුට්‍රෝන වලට ආරෝපණයක් නැත. උදාසීන පරමාණුවක ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. මේ නිසා පරමාණුවක් විද්‍යුත් වශයෙන් උදාසීනයි. එහෙමයි පැහැදිලි කරන්නේ. හරි? පරමාණුවේ මුළු පරිමාව සාපේක්ෂව එහි න්‍යෂ්ටියේ පරිමාවට ඉතා කුඩාය. හරි? ඔව්. මේකේ යටි අදහස තමයි මේකෙන් කියවෙන අදහස තමයි පරමාණුවේ හිස් අවකාශ වැඩි. හිස් අවකාශ වැඩි කියන්නේ. හරි? හිස් අවකාශ වැඩි කියන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නෙට ගෙනියන්න. මිශ්‍රණයක් නොවන්නේ. දැන් මම ඔයාලට පැහැදිලි කරා මිශ්‍රණයක් කියලා කියන්නේ සංසුද්ධ නොවන එක. සංසුද්ධ නැහැ. සංසුද්ධ ඒවා දෙකයිනේ තියෙන්නේ. මූලද්‍රව්‍යයයි සංයෝගයි. මූලද්‍රව්‍යයයි සංයෝගයි අයින් කරාම ඉතුරු ඒවා මිශ්‍රණ. එහෙනම් දැන්
මිශ්‍රණයක් නම් එයා සංශුද්ධ වෙන්න බෑ. සංඝටක කීපයක් තියෙන්න ඕන. සංඝටක කීපයක් තියෙන්න ඕන. ඒක තමයි වැදගත් වෙන්නේ. සංඝටක කීපයක් තියෙන්න ඕන. හරි. වාතය කියන්නේ මිශ්‍රණයක්. ඇයි වාතය මිශ්‍රණයක් වෙන්නේ? ඕකේ නයිට්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා, ජල වාෂ්ප තියෙනවා, දූවිලි තියෙනවා. අන්න සංඝටක ගොඩක් තියෙනවා. වාතය නිකම් මිශ්‍රණයක් නෙවෙයි, ඒක සමජාතීය මිශ්‍රණයක්. වාතය කොතනින් ගත්තත් ඒකේ තියෙන සංඝටකවල පැතිරීම ඒකාකාරයි. සමජාතීය මිශ්‍රණයක්. හරි, සමජාතීය මිශ්‍රණයක්. හරි. බොරතෙල් මිශ්‍රණයක්. අපෝ බොරතෙල් කියන්නේ පට්ට මිශ්‍රණයක්. හරි. ඇයි? පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, LP වායුව, තාර, ග්‍රීස්, එන්ජින් ඔයිල් ඔය ඔක්කොම හදන්නේ බොරතෙල් වලින්. හරි? බොරතෙල් වලින්. හරි? ඉතින් එහෙනම් මිශ්‍රණයක්. ඒක මිශ්‍රණයක්. හරි. තේ වතුර. තේ වතුර ඉතින් ಜಾති කොච්චර තියෙනවද නේ? මොනවද තියෙන්නේ? තේ කොළ තියෙනවා. නේ? තේ කොළ කියන්නේ තේ කහට තියෙනවා. ඊළඟ වතුර තියෙනවා, සීනි තියෙනවා. නේ? අර සංඝටක ගොඩයි. කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් කියන්නේ සංයෝගයක්. කැල්සියම් කාබනේට් ලියන්නද සූත්‍රය? CaCO3 කැල්සියම් කාබනේට්. පුතේ මේක අණුවක්. මේක නිකන් අණුවක් නෙවෙයි. මේක විෂම පරමාණු කණුවක්. විෂම පරමාණු කණුවක්. මේක විෂම පරමාණු කණුවක්. එකිනෙකට වෙනස් පරමාණු එකතු වෙනවා. කවුද ඉන්නේ මෙතන? කැල්සියම් ඉන්නවා, කාබන් ඉන්නවා, ඔක්සිජන් ඉන්නවා. විෂම පරමාණු කණු වලට කියන තව නමක් තමයි පුතේ සංයෝග. සංයෝග. එහෙනම් සංයෝග කියන්නේ ආයේ මිශ්‍රණයක් නෙවෙයි. ඒක සංශුද්ධ දෙයක්. සංශුද්ධ දෙයක්. පුතේ සාමාන්‍ය විවහාරයේ කැල්සියම් කාබනේට් වලට අපි කියන්නේ පුතේ හුණුගල්. මේ තියෙන හුණුගල්. හුණුගල්. හරි. විද්‍යාගාරයේ මේක කුඩු කරලා ලස්සනට තියෙනවා මේ විදිහට. අපිට ඔය පරිසරය තුල දක්නට ලැබෙනවා. මෙන්න මේ විදිහට හුණුගල්. නේ? හුණුගල්. මේ තියෙන හුණුගල්. හරි. එතකොට දැන් ඔයාට හිතෙන්න පුළුවන් සර් අලුහුණු එක්ක මේකේ සම්බන්ධයක් තියෙනවද? ඔව් සම්බන්ධයක් තියෙනවා පුතේ. මොකක්ද දන්නවද? අලුහුණු හදන විදිය මේ කැල්සියම් කාබනේට් මේ හුණුගල් රත් කරනවා. රත් කරනකොට පුතේ කැල්සියම් ඔක්සයිඩ් කියලා සංයෝගයක් හැදෙනවා. ඔය කැල්සියම් ඔක්සයිඩ් වලට තමයි පුතේ අපි කියන්නේ අලුහුණු කියලා. එහෙම නැත්නම් පිලිස්සුණු හුණු කියලා කියනවා. හරි? ඒවා අපි 10 පන්ති විතර ගියාම ඉගෙන ගමු. එහෙනම් මෙතනට පිළිතුරට අපි යම් පුතේ කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට්. හුණුගල්. හුණුගල්. ඒක සංයෝගයක්. ඒක විෂම පරමාණු කණුවක්. ඒක සංශුද්ධ එකක්. සංශුද්ධ එකක්. හරි? හරි. ඇසේ නිරෝගී බව රැක ගැනීමට අනුගමනය කළ යුතු උපක්‍රමයක් නොවන්නේ. කියන්නේ ඇහැ නිරෝගීව තියාගන්න අනුගමනය කරන්න ඕන උපක්‍රමයක් නොවන්නේ. හරි? ඔන්න උත්තරය ආවා. උපක්‍රමයක් නොවන්නේ. ඇසේ නිරෝගී බව රැක ගැනීමට අනුගමනය කළ යුතු උපක්‍රමයක් නොවන්නේ. පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳ සැලකිලිමත් වීම. ඒක හොඳයි. අමුතිය ඉතුරුවත් බලමු පොඩ්ඩක්. සූර්යග්‍රහණ නැරඹීමට ආරක්ෂක උපාංග උපක්‍රම භාවිතය. හරි. ඉතින් සූර්යග්‍රහණ නරඹන්න ආරක්ෂක උපාංග භාවිතා කරනවා. ඒක උපක්‍රමයක් තමයි. ඇසේ නිරෝගී බව පවත්වා ගන්න. හරි. තුන්වෙනි එක බලමු. පරිගණක රූපවාහිනී එක දිගට නැරඹීමෙන් වැළකීම. ඇසේ නිරෝගී බව රැක ගන්න ඒක උපක්‍රමයක් තමයි. නේ? ඇයි? පරිගණක තිරය දිහා රූපවාහිනී තිරය නිසා එකෙල්ලේ බලාගෙන හිටියම් පුතේ ඇසට වෙහෙසකාරී තත්ත්වයක් එනවා. හරි? ඉතින් ඒක හොඳ නැති වැඩක්. ඉතින් ඒක එක දිගට නරඹන එක වැළැක්වෙන එක උපක්‍රමයක් තමයි. හරි. ඊළඟ බලමු. හිරු රශ්මීන් ඇස් ආරක්ෂා කර ගැනීමට අවු කණ්ණාඩි භාවිතය. මේකත් හොඳයි. හිරු රශ්මීන් ආරක්ෂා කරගන්නනේ අර අහිතකර පාරජම්බුළු කිරණ එන එක වළක්ව ගන්න ඇස් කණ්ණාඩි දාන එක හොඳයි. පෞද්ගලික ස්වස්ථතාවය පිළිබඳ සැලකිලිමත් වීම. පෞද්ගලික ස්වස්ථතාව කියලා කියන්නේ අපේ මේ පිරිසුදුකම පිළිබඳ සැලකිලිමත් වෙන එක. පිරිසුදුකම සැලකිලිමත් වෙන එකෙන් ඇස ආරක්ෂා වෙනවද? ඔව්. ඉතින් ඇස පිළිබඳ ඇස් දෙක හොදලා නෑ හැට අනම්මනම් දාන්න නැතුව පිරිසුදු ඉන්න එක හොඳයි. ඉතින් මෙතන හැටියට එහෙනම් උත්තරේ අපිට ඒක තමයි ගන්න තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම ටිකක් වෙනස් එකක් නේ. මේක ඊට වැඩිය වෙනස් එකක්. ඒ නිසා අපි මේ උත්තරේ බාර ගමු නේ. පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳ සැලකිලිමත් වීම කියන පිළිතුර ගමු. හරි. ඒකත් ඉතින් උපක්‍රමයක් තමයි. ඒ වුණාට අනිත් තුනත් එක්ක සැලකුවාම මේක උපක්‍රමයක් වෙන්නේ නැහැ. හරි. උපක්‍රමයක් වෙන්නේ නැහැ. හරි. 15 වෙනි ප්‍රශ්නේ අසත්‍ය ප්‍රකාශය තෝරන්න. හොඳයි. අසත්‍ය ප්‍රකාශය තමයි අපි ප්‍රශ්න කරන්නේ. හරි. බලමු අපි අසත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා. කබ, කඳුළු ගැලීම, ඇස් රත් වීම ආදී ඇස් ලෙඩ සෑදුණු පුද්ගලයෙකුගේ රෝග ලක්ෂණ වේ. ඔව්. ඔයාට ඇස් ලෙඩ හැදිලා තියෙනවා නම් නේ
මේ විස බීජයක් නිසා නේ බැක්ටීරියාවෙක් එහෙම නැත්නම් වෛරසයක් නිසා ඇති වෙන්න පුළුවන් ඇස් ලෙඩ. ඉතින් ඔන්න කබ්බ ගලනවා. සමහර වෙලාවට කබ වලින් ඇස් වැහිලා යනවා. හරි. ගල් කඩනවා වගේ කබ කඩන්න ඕන. හරි. කඳුළු ගලනවා. හරි. ඒ කියන්නේ හැම වෙලාවෙම අඬනවා වගේ. ඇස් දෙක නිකන් රතු වෙලා ජම්බු ගෙඩි දෙකක් වගේ. හරි. ඔය ඇස් ලෙඩ හැදුණු පුද්ගලයෙකුගේ රෝග ලක්ෂණ තමයි. හරි. ඒක එහෙනම් සත්‍යයි. මිනිසාගේ දිවිනේත්‍රික දෘෂ්ටි පරාසයට වඩා බල්ලාගේම පරාසය වැඩිය. බොරුවක් මෙතන තියෙන්නේ. හරි. මොකද්ද දිවිනේත්‍රික දෘෂ්ටිය කියලා කියන්නේ? දිවිනේත්‍රික දෘෂ්ටිය කියලා කියන්නේ මොකද්ද? මේ බලන්නකෝ. ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමේ හැකියාව. ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයක් පේන්නේ. මගේ මේ වම් ඇහෙන් සහ දකුණු ඇහෙන් කියන ඇස් දෙකෙන්ම පේන්නේ එකම ප්‍රදේශයක්. එකම ප්‍රදේශයක්. හරි. හැබැයි බල්ලට එහෙම නැහැ. ඇස් දෙකෙන් ප්‍රදේශ දෙකක් එයාට නිරූපණය වෙනවා. ඒකට හේතුව එයාගේ මේ මැදින් මෙහෙම කෑල්ලක් දික් වෙලා තියෙනවා. ඒ කියන්නේ හොම්බක් තියෙනවා. හොම්බක් තියෙන සත්තුන්ට මෙහෙම දිගු හොම්බක් තියෙන සත්තුන්ට ද්විනේත්‍රික දෘෂ්ටිය නැහැ. දැන් බලන්න මෙන්න ද්විනේත්‍රික දෘෂ්ටිය තියෙන කට්ටිය. මේ බලන්න මේ වඳුරා, රිලවා, උණහ පුලුවා, ගෝරිල්ලා, චිම්පන්සියා මේ කට්ටියට ද්විනේත්‍රික දෘෂ්ටිය තියෙනවා. මේගොල්ලන්ට හොම්බක් නැහැනේ. ඇස් දෙකම එකම තලයේ තියෙන්නේ පුතේ. එකම තලයේ තියෙනකොට ඇස් දෙකටම එකම ප්‍රදේශයක් පේන්නේ. හරි. දැන් හොම්බක් ඉස්සරහට හොම්බක් තියෙන කට්ටියට අර දෙපැත්තේ ඇස් දෙක තියෙන කට්ටියට ද්විනේත්‍රික දෘෂ්ටිය නැහැ. හරි. එහෙනම් ද්විනේත්‍රික දෘෂ්ටි පරාසයට වඩා බල්ලාගේ අනම්මනම් කතන්දර වැඩක් නැහැ. බල්ලාට කොහොමත් නැහැ. පරාසයේ කතන්දර වැඩක් නැහැ. හරි. හරි මේ ප්‍රකාශය වැරදි. ඒක වැරදි. ඉතුරු දෙක පොඩ්ඩක් බලමු. ඇසේ සුද ඇතු විට ආලෝක කිරණ දෘෂ්ටි විතානයේ නිසි පරිදි නාමිගත නොවේ. ඔව්. ඇසේ සුද ඇති වෙනවා කියලා කියන්නේ පුතේ මේ අක්ෂි කාචයේ තියෙනවා ප්‍රෝටීන්. මේ ප්‍රෝටීන් පරිහානියට පත් වෙනවා. ප්‍රෝටීන් විනාශ වෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි ඇසේ පාරදෘශ්‍යතාවය අඩු වෙලා යනවා. පාරදෘශ්‍යතාවය අඩු වෙලා යනවා. පුතේ එහෙනම් මේ කතාව හරි. ඇසේ සුද ඇති වූ විට ආලෝක කිරණ දෘෂ්ටි විතානයේ නිසි පරිදි නාමිගත වෙන්නේ නැහැ. පාරදෘශ්‍යතාවය අඩු වුණාම අර දෘෂ්ටි විතානයේ ප්‍රතිබිම්බේ නාමිගත කරගන්න හරියට බැරුව යනවා. මේක හරි. ඊළඟ එක කල්ගත වූ ග්ලූකෝමාව නිසා ඇසට සිදුවන හානිය නැවත යථා තත්ත්වයට පත් කර නොහැක. ඔව්. දැන් ග්ලූකෝමාව කියන අක්ෂි රෝගය හැදෙන්නේ මේ දෘෂ්ටික ස්නායුවට හානි වෙනවා. මේ මොළයට ප්‍රතිබිම්බය පිළිබඳ තොරතුරු අරන් යන දෘෂ්ටික ස්නායුවට හානි වුණාම පුතේ අපි ඒක හඳුන්වනවා ග්ලූකෝමාව කියලා. එතකොට ග්ලූකෝමාවේ මුල් අවස්ථාවේදී අපිට මේක සුව කර ගැනීමේ හැකියාව තියෙනවලු. හැබැයි ග්ලූකෝමාවේ පසු අවස්ථාව, ඒ කියන්නේ ටිකක් කල්ගත වුණාට පස්සේ ඒක සුව කරන්න බෑ. පූර්ණ අන්ධභාවයට ලක් වෙනවා. පූර්ණ අන්ධභාවයට ලක් වෙනවා. පැහැදිලිද පුතේ? හරි. එහෙනම් උත්තරේ වෙන්නේ 2. 16 වෙනි ප්‍රශ්නේ. ප්‍රතිදූලක එන්නත් ලෙස භාවිතා කරන අවස්ථාවක් වන්නේ පහත කුමන රෝගයේදීද? පුතේ මේ සුත්‍රජීවීන් පාවිච්චි කරනවා අපි ප්‍රතිශක්තිකරණ එන්නත් විදිහට. හරි. සුත්‍රජීවීන් අපි පාවිච්චි කරනවා ප්‍රතිශක්තිකරණ එන්නත් විදිහට. දැන් ප්‍රතිශක්තිකරණ එන්නතක් කියලා කියන්නේ මේ අඩපණ කරපු සුත්‍රජීවියා හෝ මරපු සුත්‍රජීවියා හෝ සුත්‍රජීවියා විසින් ශ්‍රාවය කරපු විසක් හෝ එහෙම නැත්නම් සුත්‍රජීවියාගේ දේහයේ කොටස් අරගෙන වෙනස් කරලා ජාන තාක්ෂණයෙන් හදාගන්න දෙයකට. ඒ තමයි එන්නත. ඒ තමයි එන්නත. දැන් සරල උදාහරණයක් කොවිඩ් එන්නත ගන්නකො. කොවිඩ් එන්නතේදී ඔයගලන්ගේ අම්මලා තාත්තලාට විදලා තියෙන කොවිඩ් එන්නත. ඒකෙදී මේ මොකද්ද චීනේ එන්නත නේ සයිනෝෆාම් නේ. සයිනෝෆාම් එන්නත හදන්නේ පුතේ කොවිඩ් වෛරසය මරලා. එහෙම නැත්නම් මරපු කොවිඩ් වෛරසය තමයි එන්නතක් විදිහට එන්නත් කරන්නේ. එන්නත් කරන්නේ. හරි? එන්නතක් විදිහට එන්නත් කරන්නේ. දැන් මේ ප්‍රශක්තිකරණ එන්නත් ගැන කිව්වොත් පුතේ ඕකේ කතන්දරේ මේකයි. ඔයා හිතන්න මෙහෙම. මට මෙන්න කොවිඩ් වෛරසය හැදිලා. හරි? දැන් ඔන්න මගේ ඇඟේ ඉන්නවා කොවිඩ් වෛරසය. මේ මල් පිපිලා නෙවෙයි. හරි? කොවිඩ් වෛරසය තමයි ඔය ඉන්නේ. හරි. ඕන්න කොවිඩ් වෛරසය ඉන්නවා. හරි. දැන් නෑ කොවිඩ් වෛරසය නෑ. හරි? හරි. එහෙම හිතමු. කොවිඩ් වෛරසය නෑ. හරි. මගේ ඇඟේ කොවිඩ් වෛරසය නෑ. හරි? එහෙම හිතමු. හරි? කොවිඩ් වෛරසය නෑ. හරි. නැති එක අවස්ථාව තමයි කියලා දෙන්න ඕන. හරි. ඔන්න කොවිඩ් වෛරසය නෑ. ජොලිය තියෙනවා මගේ ඇඟ. හරි. ඊට පස්සේ මට එන්නත ගහනවා. දැන් මට ඇත්තටම එන්නත විදලානේ තියෙන්නේ. ඔන්න දැන් මට එන්නත විදිනවා. එන්නත විද්දාට පස්සේ පුතේ එන්නත විදියට දානවා මගේ ඇඟට මරපු සුත්‍රජීවියාව. මරපු සුත්‍රජීවියාව දානවා.
හරි අපි හිතමු මේ ඉන්නේ සුත්‍ර ජීවියාව කියලා. ඕන්න සුත්‍ර ජීවියාව දානවා. ඊට පස්සේ මගේ ඇඟේ පුතේ ප්‍රශක්තිකරණ පද්ධතිය. එහෙම නැත්නම් මේ ප්‍රශක්තිකරණය සම්බන්ධව වැඩ කරන රුධිර සෛල ඔතනට එනවා. ඔතනට ඇවිල්ලා බලනවා. ඇවිල්ලා බලනවා ඒගොල්ලන් දකිනවා මේ ආගන්තුක විස බීජයක් ඇවිල්ලා. එහෙනම් මේක විනාශ කරන්න ඕන. විනාශ කරන්න ඕන කියලා ඒගොල්ලන් මොකද්ද කරන්නේ? මේගොල්ලන්ට මේ අර මරපු සුත්‍ර ජීවියාට විෂ දානවා. විෂක් දානවා. ඒ විස විදියට දාන්න පුතේ ප්‍රතිදේහ. ප්‍රතිදේහ කියලා රසායනික ද්‍රව්‍යයක් දාලා මෙයාව විනාශ කරන්න try කරනවා. ආයි විනාශ කරන්න දෙයක් නැහැ. මූට ලෙඩේ හදන්න බෑ. හැබැයි මේ ප්‍රශක්තිකරණ පද්ධතිය දන්නේ නැහැ. එයාට ලෙඩේ හදන්න පුළුවන්ද බැරිද කියලා දන්නේ නැහැ. එයා හිතන්නේ ලෙඩේ හදන්න පුළුවන් කියලා. ඒ නිසා පුතේ අන්න ප්‍රතිදේහ දානවා. ඔන්න දැන් ප්‍රතිදේහ ගොඩාක් මගේ ඇඟේ තැම්පත් වෙලා තියෙනවා. මගේ ඇඟේ ඔන්න ප්‍රතිදේහ තැම්පත් වෙලා තියෙනවා කියලා හිතන්නකෝ. හරි. දැන් ඇත්තම වෛරසය එනවා. මේන්නේ. ඇත්තම වෛරසය එනවා ඔන්න මගේ ඇඟට. හරි? මගේ ඇඟට ඇත්තම වෛරසය එනවා. හරි? දැන් ප්‍රතිදේහ හද ඉන්න ඕනේ නැහැ. හදපු ටික ගබඩා කරලා තියෙන්නේ. කොවිඩ් වෛරසයට අදාළ ප්‍රතිදේහ ටික වෙනම ඇඟේ ගබඩා කරලා තියෙනවා. ඒ ටික ටක් ගාලා ගබඩාවෙන් එළියට අරගෙන මුන්ට ගහනවා. ගහපු ගමන් මුන් විනාශ වෙලා යනවා. හද ඉන්න කාලය ගත කරන්න ඕනේ නැහැ. ඒ නිසා රෝග ලක්ෂණ අනම්මනම් මොනවත් නැහැ. මට ලෙඩේ හොඳ වෙනවා. මට ලෙඩේ හොඳ වෙනවා. හරි? ඉතින් එන්නතකින් ඕක තමයි සිද්ධ වෙන්නේ පුතේ. හරි? දැන් වෙන ඕන රෝගයක් ගන්න සරම්ප ගන්නකො. සරම්ප ලෙඩේ සරම්ප රෝගයට අදාළ වෛරසයකින් හැදෙන්නේ සරම්ප වෛරසයෙන්. ඒතර අපි මරපු සරම්ප මරපු නෙමෙයි ඇත්තටම අඩපණ කරපු සුත්‍ර ජීවියාව සරම්ප වෛරසයට සරම්ප වෛරසය අඩපණ කරලා මගේ ඇඟට දානවා. එන්නතක් විදියට. කලින් දානවා. ඊට පස්සේ සරම්ප වලට අදාළ ප්‍රතිදේහ හදනවා ගබඩා කරලා මැරණකම් තියාගෙන ඉන්නවා. කවදා හරි ඇත්ත සරම්ප වෛරසය ආවොත් අර ප්‍රතිදේහ ටික ගහලා විනාශ කරනවා. හරි? ඉතින් හැම ලෙඩකටම අපි ප්‍රතිදේහ ගබඩා කරගෙන තියාගෙන ඉන්නවා එන්නතක් මගේ. හරි? දැන් ජල බීතිකා එන්නත කියලා හිතන්නකෝ. ජල බීතිකාවට අදාළ ප්‍රතිදේහ ටික හදලා ගබඩා කරගන්න. කොවිඩ් වෛරසයට අදාළ ප්‍රතිදේහ ටික ගබඩා කරලා තියාගෙන ඉන්න. හරි? එහෙම තමයි හැම එකටම එහෙම තමයි. හරි. ඉතින් එන්නත් හදන්න පුළුවන් ක්‍රම කීපයකට. මම ඒක පැහැදිලි කරා. මේ බලන්න. කොහොමද? අඩපණ කරන ලද සුද්ධ ජීවීන් එන්නත් ලෙස භාවිතා කරනවා. විභාගෙට ආයේ එල්ල වෙලා අහනවා මේක. හරි? දැන් ඒකට උදාහරණ තමයි අහන්නේ. දැන් මේ බලන්න අඩපණ කරපියෝ. අඩපණ කරලා එන්නත් විදිහට පාවිච්චි කරන ඒවා. පෝලියෝ ක්ෂය රෝගයේ සරම්ප. ඊළඟ මිය ගිය සුද්ධ ජීවීන් මරලා කෙලින්ම මරලා. හරි? කොලරාව ඉන්ෆ්ලුවෙන්සාව ටයිෆෝයිඩ්. ඊළඟ විෂහරණය කරන ලද දූලක. සුද්ධ ජීවියා ලෙඩේ හදන සුද්ධ ජීවියා ගත්තා. ඌගේ විෂ ටික අයින් කරලා ඌ එන්නතක් විදිහට ගහනවා අපේ ඇඟට. හරි? උදාහරණ පිටගැස්ම ගලපටලේ. ඊළඟ සුද්ධ ජීවී දේහ කොටස් භාවිතා කර ජාන ඉංජිනේරු තාක්ෂණ නිපදවන එන්නත්. දැන් ඇස්ට්‍රාසෙනිකා වගේ එන්නතක්. හරි? ඒ කියන්නේ මේ කොවිඩ් වෛරසයට විරුද්ධව තියෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත වගේ එන්නතක් හදලා තියෙන පුතේ ජාන තාක්ෂණය පාවිච්චි කරලා කෑලි බෑලි අයින් කරලා අපිට හානි නැති විදිහට එන්නතක් විදිහට හදනවා. හරි? ඒකට මෙතන දීලා තියෙන උදාහරණය හෙපටයිටිස් B කියන එන්නත. හෙපටයිටිස් B කියන එන්නත. හොඳයි. එහෙනම් අපිට මොකක්ද කියන්නේ? ප්‍රතිදූලක ලෙස එන්නත් ලෙස භාවිතා කරන අවස්ථාවක් වන්නේ පුතේ මොකද්ද? පිටගැස්ම. මේ පිටගැස්ම විෂ හරණය කරන ලද දූලක. පිටගැස්ම. මට තව දෙයක් කියන්න බැරි වුණා. මොකද්ද? එන්නතක් හරියට කුඹුරේ ඉන්න පඹයෙක් වගේ. දැන් කුඹුරේ පඹයට කරන්න පුළුවන් මගුලක් නැහෙනි. හැබැයි කුරුල්ලෝ ඌට බයයි. කුරුල්ලෝ ඌට බයයි. ආන්නේ වගේ තමයි පුතේ එන්නතක් අපේ ඇඟට ගියාට පස්සේ ඒ එන්නතෙන් අපිට ලෙඩේ හැදෙන්නේ නැහැ. හැබැයි එන්නතට විරුද්ධව ඇති කරන ප්‍රතිදේහ දේහය තුල හදා ගන්නවා. හරිනේ? හරි. එහෙනම් පුතේ මෙතනට පිළිතුර පිටගැස්ම. හොඳයි. විසම ජාතිය මිශ්‍රණයක් නොවන්නේ. මම මිශ්‍රණ ගැන මේ ප්‍රශ්න මාලාවේ කීප තැනක සාකච්ඡා කරපු නිසා කෙලින්ම යන් අපි ප්‍රශ්නෙට විසම ජාතිය මිශ්‍රණයක් නොවන්නේ. ඒ කියන්නේ මිශ්‍රණයේ තියෙන සංඝටකවල ස්වභාවය තනින් තැනට වෙනස් වෙන්න බෑ. තනින් තැනට වෙනස් වෙන්න බෑ. බදාම මිශ්‍රණය තනින් තැනට වෙනස්ද? ඔව්නේ. ලොකු අර ගල් කෑල්ලක් දෙකක් යටපැත්තේ තියෙන්න පුළුවන්, උඩ නිකන් සමින්ති දියාරුවට තියෙන්න පුළුවන්, වැලි වෙන තැනක තියෙන්න පුළුවන්. ඒකනේ පුතේ අපි බදාම අනන්නේ. අපි බදාම ඇනීමෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? විසම ජාතීය බදාම මිශ්‍රණය සමජාතීය තත්වයට ගේන්න පුළුවන්ද බලනවා. ඒකනේ අපි කරන්නේ. ඒකාකාරව තියෙන ගල් කැට ටික, වැලි ටික, සිමෙන්ති ටික, වතුර ටික පතුරවනවා. ඕකනේ අපි කරන්නේ. මේ සිමෙන්ති අනනෝ කියලා, බදාම අනනෝ කියලා කරන්නේ ඒකයි. එන එක විසම ජාතීය මිශ්‍රණයක්. බොර ජලය විසම ජාතීය මිශ්‍රණයක්. මේ ওই බොර ජලය තුල පහලින් නිකන් පස්සංචු රැඳිලා තියෙනවා, උඩින්
තව මොනාද උඩ පස්සංචු නෑ නිකන් දර කෝටු කෑලි අනම්මනම් ඒවා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජලය තියෙන්න පුළුවන්. යට පස්සංචු තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා බොර ජලයේ විසම ජාතිය මිශ්‍රණයක්. අයිස්ක්‍රීම් කියලා කියන්නේ ඔතන මේ ඔතන අයිස්ක්‍රීම් ජාති ගණනාවක් තියෙනවනේ. මොන අයිස්ක්‍රීම් කියලා අපි දන්නවයි නේද? මෙතන තියෙන්නේ පුතේ ඔන්න මම දැන් කියනවා මේ මෙතන තියෙන ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් එක. හරි? ෆෘට් ඇන්ඩ් නට් කියලා කියන්නේ අර මේ පළතුරු කෑලි අර මෙහෙන් තියෙන්නේ නේ. ඒකක්. එතකොට ඒක විසම ජාතියේ. ඒක විසම ජාතියේ. මුහුදු ජලය. දැන් මුහුදේ වතුර කොතනින් බිව්වත් පුතේ රස වෙනස් වෙනවද? නේ? කොළඹ මුහුදෙන් වතුර ටිකක් බොනවා. හරි? ඊළඟට කොහේ හරි පුත්තලම් පැත්තට ගිහිල්ලා වතුර ටිකක් බොනවා. හරි? අපි කියමුකෝ එහෙම. තෙවෙනවා කියලා. හරි? රස වෙනස් වෙනවද? නෑ. එහෙනම් මිශ්‍රණයේ සංඝටක පැතිරීම ඒකාකාරයි. එහෙනම් ඒක සමජාතීයයි. සමජාතීය. මුහුදු ජලයේ සමජාතීය. හරි? 18 වෙනි ප්‍රශ්නය. සෝඩියම් උඩින් 23ක් දාලා යටින් 11ක් දාලා පරමාණු සතු ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන ගන්න පිළිවෙලින් අපෙන් ප්‍රශ්න කරනවා. දැන් මේ මොකද්ද මේ දක්වලා තියෙන්නේ? පරමාණුක ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි සම්මත ක්‍රමයට දක්වලා. සම්මත ක්‍රමයට දක්වලා. නේ? පුතේ ওই 23 කියන්නේ මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය. මොකද්ද ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ? ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව. ස්කන්ධ ක්‍රමාංකය. 11 කියලා කියන්නේ මොකද්ද? පරමාණු ක්‍රමාංකය. ඒක තමයි පහලින් දක්වන්නේ. පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකද්ද? ප්‍රෝටෝන සංඛ්‍යාව. ඒක අපි P අකුරෙන් දක්වනවා. හරි. දැන් මොකද අපි ප්‍රශ්නේ අහන්නේ? පරමාණු සතු ප්‍රෝටෝන සංඛ්‍යාව. පුතේ පරමාණුක ක්‍රමාංකය තමයි ප්‍රෝටෝන සංඛ්‍යාව. එහෙනම් 11යි. ප්‍රෝටෝන 11යි. ප්‍රෝටෝන 11යි. හරි. ඉලෙක්ට්‍රෝනත් එහෙනම් සර් 11යි නේද? ඔව්නේ. ඇයි ඒ? උදාසීන පරමාණුවක ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. හරි. දැන් නියුට්‍රෝන ගාන හොයාගන්න. නියුට්‍රෝන ගාන හොයාගන්නේ කොහොමද? ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරලා. එහෙම නැත්නම් ලේසියට කිව්වොත් උඩ එකකින් යට එක අඩු කරලා. උඩ එකකින් යට එක අඩු කරනවා. එතකොට එනවා 23 11ක් අඩු කරාම 12. 12ක් එනවා. හරි? එහෙනම් ප්‍රෝටෝන 11යි, නියුට්‍රෝන 12යි, ඉලෙක්ට්‍රෝන 11යි. එහෙනම් තමයි පිළිතුර ගන්න. 19 වෙනි ප්‍රශ්නේ. එකම කුලකයට අයත් පදාර්ථ අඩංගු පිළිතුර නොවන්නේ. අපි කුලක ගණන් වල දන්න ඔයා එකම ජාතියේ කට්ටිය. නේ? වාහන කුලකේ. එහෙනම් මම ගණන් කියන්න යන්නේ නැහැ. හරි? මල් කුලකය. හරි? එහෙනම් තියෙනවනේ ඒකේ කුලක. හරි. එහෙනම් එකම කුලකයට අයත් පදාර්ථ අඩංගු පිළිතුර නොවන්නේ. බලාගෙන යන්න වෙනවනේ. හරි. නයිට්‍රජන් කියලා කියන්නේ මූලද්‍රව්‍ය. ක්ලෝරින් කියන්නේ මූලද්‍රව්‍ය. හයිඩ්‍රජන් කියන්නේ මූලද්‍රව්‍ය. තුන් දෙනාම මූලද්‍රව්‍ය. එකම කුලකයට තමයි අයත් වෙන්නේ. එහෙනම් ඒක එකම කුලකයට අයත්. කාබන් මූලද්‍රව්‍ය. ඔක්සිජන් මූලද්‍රව්‍යයක්. මෙතේන් කියන්නේ අණුවක්. CH4 කියන්නේ මෙතේන්. ඒක අණුවක්. ඒක විෂම පරමාණුක අණුවක්. එන එතන පොඩ්ඩක් අවුල් වගේ. එතන පොඩ්ඩක් අවුල් වගේ. අවුල එතන තමයි. පුතේ කාබොනි ඔක්සිජන් මූලද්‍රව්‍ය වෙනකොට මෙතේන් කියන්නේ අණුවක් වෙනවා. එකම කුලකයට දාන්න බෑ. ඉතුරු වුණොත් බලමුද? සෝඩියම් මූලද්‍රව්‍යයක්, මැග්නීසියම් මූලද්‍රව්‍යයක්, යකඩ මූලද්‍රව්‍යයක්. හරි. සල්ෆර් මූලද්‍රව්‍යයක්, කාබන් මූලද්‍රව්‍යයක්, ෆොස්ෆරස් මූලද්‍රව්‍යයක්. එහෙනම් මෙතන පිළිතුර අංක 3. හොඳයි. 20 වෙනි ප්‍රශ්නේ. සත්‍ය ප්‍රකාශය තෝරන්න. සත්‍යයක තෝරන්න. තෝරලා දීලත් ඉවරයි. හරි බලමු. සත්‍ය ප්‍රකාශය තෝරන්නේ තියෙන්නේ. හරි බලමු. අර්ථාපල් ශාකයට පශ්චිමංගමාරය වැළඳෙන්නේ බැක්ටීරියාවක් හේතුවෙන්. නෑ. එහෙනම් මේක අසත්‍ය ප්‍රකාශය තෝරන්න කියලා එන්න ඕන පුතේ. ඔව්. අසත්‍ය ප්‍රකාශය තෝරන්න එන්න ඕනේ. බලමු පොඩ්ඩක්. අසත්‍ය ප්‍රකාශය. එතකොට මේ පළවෙනි එක වැරදි. ඒක තමයි උත්තරේ වෙන්නේ. අසත්‍ය ප්‍රකාශය තෝරන්න එන්න ඕන. හරි? ප්‍රශ්න විදියට අසත්‍ය ප්‍රකාශය තෝරන්න. අර්ථාපල් ශාකයට පශ්චිමංගමාරය වැළඳෙන්නේ බැක්ටීරියාවක්. නෑ පුතේ. මේ තියෙන්නේ දිලීර ආසාදනයක් නිසා. මේ කළු පාට වෙලා ගහ මැරලා යන්නේ අර්ථාපල් ශාකවල මේක මේ තක්කාලි වලටත් වෙනවා. මේ දිලීර ආසාදනයක් නිසා. දිලීර ආසාදනයක්. එහෙනම් පිළිතුර ඒක වෙනවා. සත්‍ය ප්‍රකාශයෙන් තෝරන්න දෙන්නේ. මොකද පුතේ? අසත්‍ය ප්‍රකාශයෙන් තෝරන්න දෙන්නේ. නෑ මේ මගේ ප්‍රශ්නේ තියෙන්නේ සත්‍ය කියලානේ. අසත්‍ය කියලා වැදිලා තියෙනවද? සත්‍ය කියලානේ. සත්‍ය තමයි. ඔව් හරි ඒක තමයි නේ. හරි. දැන් අපි මෙතන විශේෂ කරුණු ඉගෙන ගමුකෝ. දැන් සත්‍ය ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. හරි. දැන්
දැන් අසත්‍ය ප්‍රකාශය කියලා අපි ඒක හදාගමු. එතකොට පළවෙනි එක අසත්‍යයි. හරි. ඊළඟ තුනම හරියන්න එපා එහෙනම්. බලමු ඊළඟ තුන හරියනවද කියලා. පිටිපුස් රෝගය දිලීර ආසාදනයක් නිසා හටගනී. ඔව්. අපි දන්නවා මේ සමහර ශාකවල පැපොල් වගේ ශාකවල මේ සුදු පාට කුඩක් වගේ පවුඩර් එකක් වගේ නේ මේ තියෙන මේ මිදි වගේ ශාකවල ඔය විදිහට කුඩු වගේ තියෙනවා. ඒකට පිටිපුස් රෝගය කියලා කියනවා. ඒක හදන්නේ දිලීරයක්. හරි. එන එක හරි. ඒ ප්‍රකාශය හරි. ඩෙංගු වාහක මදුරුවාගේ කීට අවධිය විනාශ කිරීමට බැක්ටීරියා විශේෂයක් භාවිතා කළ හැක. ඔව්. මේ ඩෙංගු මදුරුවන්ගේ කීට අවධිය ඩෙංගු මදුරුවාගේ විතරක් නෙමෙයි මදුරුවන්ගේ කීට අවධිය විනාශ කරන්න පුතේ අපිට මොකද්ද බැක්ටීරියාව බැසිලස් තුරෙන්ජයිසිස්. බැසිලස් තුරෙන්ජයිසිස් කියන බැක්ටීරියාව පාවිච්චි කරන්න පුළුවන්. හරි. බැක්ටීරියාව පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒ ප්‍රකාශය හරි. ඇමීබා අතිසාරය ප්‍රොටෝසෝවා මල මගින් බෝවන රෝගයකි. ඇමීබා අතිසාරය. ඇමීබාවෙක් කියලා කියන්නේ ප්‍රොටෝසෝවාවෙක්. ඒතර ඇමීබා අතිසාරය කියන ලෙඩේ හදන්නේ පුතේ ඇමීබා හිස්ටොලිටිකා කියන ප්‍රොටෝසෝවා. හරි. එතකොට මල මගින් බෝවන රෝගයකි. ඔව්. මල ද්‍රව්‍ය මල මගින් නේ? ඒ කියන්නේ කක්ක මගින් තමයි මේක බෝ වෙන්නේ. හරි. ඒකත් හරි. එහෙනම් ඉතින් මේකට උත්තරේ අපි ඉතින් ගන්න වෙන්නේ ඔන්න එක කියලා උඩින් අයන්න ඉස්සරහින් දාගෙන. ඒ කියන්නේ අසත්‍ය ප්‍රකාශය තෝරන්න කියලා දාලා තමයි උත්තරේ ගන්න වෙන්නේ. හරිනේ? හරි. එහෙනම් ඔන්න ප්‍රශ්න 20ක් අපි සාකච්ඡා කරා. ලස්සනට අපි ඉතුරු ටිකත් එහෙනම් සාකච්ඡා කරගෙන යමු දෙවෙනි කොටස නේ. හරි. right. පහත දැක්වෙන්නේ මිනිස් කනක රූප සටහනකි. මිනිස් කනේ රූප සටහනක් තමයි මේ තියෙන්නේ. ඉතින් මොකද කියන්නේ? ඉහත රූප සටහනේ A සිට H දක්වා කොටස් නම් කරන්න. මේන්න මෙහෙම තමයි විභාගයට ප්‍රශ්න දෙන්නේ. ඔයාට කනක් ඇඳලා කොටස් නම් කරන්න කියන්නේ නැහැ. නේ? මේ සමහර දරුවෝ කනක් ලස්සනට ඇඳගන්න මාර ෆයිට් එකක් දෙනවා. එහෙම ඕනේ නැහැ. කනක රූප සටහනක් දෙනවා විභාගෙට. ඒ තැන්වල තියෙන කොටස් ඔයාට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ කොටස් වල කාර්යයන් ඔයා දැනගන්න ඕන. එච්චරයි කන පිළිබඳ දැනගන්න ඕන වෙන්නේ. හරි. දැන් මොනවද කියන්නේ A to H. A ඉඳලා H වෙනකම්. හරි. දැන් A මේ තියෙන්නේ බාහිර. මේන්න තියෙනවා. මේ තියෙන්නේ බාහිර කම්පෙත්ත. කම්පෙත්. ඊළඟට B. පුතේ මෙතන බටයක් වගේ එකක් නාලයක් තියෙනවා. බාහිර ශ්‍රවණ නාලය. B කියන්නේ බාහිර ශ්‍රවණ නාලය. C කියන්නේ පුතේ නිකන් බෙරේක නිකන් අර උඩින් දා තියෙන මේ සම් පටලේ වගේ නේ. ඔකට ඕනනම් කම් බෙරේ කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කර්ණපටහ පටලේ. කම් බෙරේ කියන්නත් පුළුවන් කර්ණපටහ පටලේ කියලා කියන්නත් පුළුවන්. හරි. A B C කෝ D. මේ D පහලට. මේ පහලට මේ උගුරට සම්බන්ධ වෙන නාලයක් තියෙනවා අපි. ඒකට කියන්නේ පුතේ යුස්ටේකීය නාලය. යුස්ටේකීය නාලය. A B C D E. ඊළඟට මේ කම් බෙරේට සම්බන්ධ වෙලා තියෙන අස්තිකා තුනක් මෙතන තියෙන. මේ කළු ගුලියක් වගේ තියෙන්නේ කර්ණ අස්තිකා තුන. මුද්ගරිකාව නිගාතේ දර්ණකය. එහෙනම් පොදුවේ කර්ණ අස්තිකා. හොඳයි. ඊළඟට කවුද අපේ F. F කියන්නේ පුතේ මේ අර්ධ චක්‍රාකාර නාල. මේ අර්ධ චක්‍රාකාරව තියෙන අර්ධ චක්‍රාකාර නාල. ඊළඟට කවුද? ඊළඟට G කියලා කියන්නේ නම් ශ්‍රවණ ස්නායුව. මොලේට ශ්‍රවණ පණිවිඩය අරගෙන යන ශ්‍රවණ ස්නායුව. H කියලා කියන්නේ අර ගොළු බෙලි කටුව වගේ කැරකිලා තියෙන එක. ඒ තමයි කර්ණ ශංකය. එහෙනම් මෙන්න මේ විදිහට තමයි පුතේ මේ කොටස් ටික අපි නම් කරගන්න ඕනේ. හරි. පහත කොටස් වල ප්‍රධාන කාර්ය බැගින් ලියන්න. හරි. B. B කියලා කියන්නේ බාහිර ශ්‍රවණ නාලය. දැන් B මොකද කරන්නේ? B කරන්නේ ශබ්ද තරංග කර්ණපටා පටලේ දක්වා ගෙන යාමට දායක වේ. දැන් අර කම්පෙත්තෙන් එකතු කරලා දුන්න ශබ්ද තරංගය නේ කර්ණපටා පටලයට ගිහිල්ලා බාර දෙන්නේ කවුද පුතේ? බාහිර ශ්‍රවණ නාලය. එයා ලොකු වැඩක් කරන්නේ නැහැ. අර ශබ්ද තරංගය කර්ණපටා පටලයට යොමු කිරීම තමයි කරන්නේ. ඊළඟට D. D පුතේ කෙලින්ම ශ්‍රවණයට සම්බන්ධ වෙන්නේ නැහැ. හරි. සර් B මොකද්ද? මොකද පුතේ? B කියන්නේ B කියලා කියන්නේ බාහිර ශ්‍රවණ නාලය. හරි. B කියන්නේ බාහිර ශ්‍රවණ නාලය. මේ තියෙන්නේ B කියන්නේ බාහිර ශ්‍රවණ නාලය. හරි. ඊළඟට අපි D ගැන කතා කරමින් ඉන්නේ. D කියලා කියන්නේ ශ්‍රවණයට සම්බන්ධ නැහැ. ශ්‍රවණයට ලොකුවට සම්බන්ධ වෙන්නේ නැහැ. ශ්‍රවණ තරංග සම්බන්ධ වෙන්නේ නැහැ.
හැබැයි මෙයා උගුරට සම්බන්ධයි. මෙයාගේ කාර්යය තමයි මොකද්ද? මේ යුෂ්ඨේකී නාලය. මෙයාගේ කාර්යය තමයි පුතේ කර්ණපටා පටලයේ දෙපස පීඩන සමාන කිරීම. දැන් මේ කර්ණපටා පටලය මේ තියෙන කම්බරය පුතේ. ඕකේ මේ පැත්තේ වායුගෝලීය පීඩනයයි මේ ඇතුලේ වායුගෝලීය පීඩනයයි සමාන වෙන්න ඕන. එහෙම නැති වුණොත් මේ කම්බරය පුපුරනවා. කර්ණපටා පටලයේ ඉරිතලලා යනවා. පුපුරනවා. හරි? ඒ නිසා යුෂ්ඨේකී නාලය මාර වැඩක් කරනවා. මොකද්ද? කර්ණපටා පටලයේ දෙපස පීඩනය සමාන කරනවා. හරි? මතක තියාගන්න. හොඳයි. ඊළඟට F කෝ F කියලා කියන්නේ පුතේ අර්ධ චක්‍රාකාර නාල. අර්ධ චක්‍රාකාර නාල කණේ ඇස්සේ හිටියට ශ්‍රවණයට සම්බන්ධ වෙන්නේ නැහැ. එයා සම්බන්ධ වෙන්නේ සිරුරේ සමබරතාවය රැකගන්න. දැන් කන කරන තව වැඩක් ඔය. සිරුරේ සම්බරතාවය ආරක්ෂා කරලා දෙන එක. අපි බැලන්ස් එකේ හිටවලා තියන්නේ අර්ධ චක්‍රාකාර නාල විසින්. මතක තියාගන්න. අර්ධ චක්‍රාකාර නාල විසින්. H කියන්නේ කර්ණ ශංකය. H කියන්නේ කර්ණ ශංකයනේ. කර්ණ ශංකයේ ඉතින් එක පැත්තකින් සම්බන්ධ වෙනවා ශ්‍රවණ අස්තිකාවලට, අනිත් පැත්තෙන් සම්බන්ධ වෙනවා ශ්‍රවණ ස්නායුවට. ශ්‍රවණ ස්නායුවට සම්බන්ධ වෙනවා. ඒතර මෙයාගේ කාර්යය තමයි මෙයාට ගත්ත මේ ධ්වනි තරංගය, එහෙම නැත්නම් ශබ්ද තරංගය බාර දෙනවා කාටද? ශ්‍රවණ ස්නායුවට. මෙතන තියෙන මේ ජීට එහෙම නැත්නම් ශ්‍රවණ ස්නායුවට බාර දෙනවා. මේ බලන්න ශ්‍රවණ ස්නායුව අග්‍ර සම්බන්ධ වී ඇත. ශ්‍රවණය පිළිබඳ සංවේදනය ශ්‍රවණ ස්නායුවට සම්ප්‍රේෂණය කරයි. හරි? එයාට දෙන එක තමයි මෙයාගේ කාර්යය වෙන්නේ. හරි? එහෙනම් ඔන්න කාර්යය. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. එතන හි කොටස් නම් කරන්න. හරි? දැන් මෙතන ඔයාගේ ඇත්තේ F හි කොටස් නම් කරන්න කියලා. F නෙමෙයි පුතේ මෙතන හදා ගන්න ඕන ඔයා හි කොටස් නම් කරන්න කියලා. අකුර. හරි. මෙන්න E කියලා කියන්නේ මොකක්ද? ශ්‍රවණාස්තිකා. ශ්‍රවණාස්තිකා තුනක් තියෙනවා. පිළිවෙලින් මතක තියෙන්න ඕනේ. මේ තියෙන්නේ පුතේ මුද්ගරිකාව, නිගාතිය, ධරණකය. ඔන්න ශ්‍රවණාස්තිකා තුන. හරි. ඒකේ කොටස් තුන. මුද්ගරිකාව, නිගාතිය, ධරණකය. ඔයාලට පේනවා මුද්ගරිකාවට තමයි අපේ කර්ණපටා පටලේ හේවා කම්බරේ සෙට් වෙන්නේ. ඊට පස්සේ පිළිවෙලින් නිගාතියට බාර දෙනවා. ඊට පස්සේ ඒක ධරණකයට බාර දෙනවා. ධරණකය කර්ණ ශංකයට බාර දෙනවා. හරි. එහෙනම් මෙතන පිළිතුර වෙන්න ඕන මුද්ගරිකාව, නිගාතය, ධරණකය කියන පිළිතුර. මිනිස් කනට ඇතුළු වන ශබ්දයක් මොළේ දක්වා ගමන් කරන මාර්ගය අක්ෂර ඇසුරෙන් අනුපිළිවෙලින් ලියා දක්වන්න. අක්ෂර ඇසුරෙන් ලියන්න තියෙනවා. පිළිවෙල. අපි බලමු පිළිවෙල පොඩ්ඩක්. හරි මේ බලන්න. කම් පෙත්තෙන් ගන්නවා නේ. කම් පෙත්තෙන් ශබ්ද තරංගය ගන්නවා. ඊට පස්සේ බාහිර ශ්‍රවණ නාලයට යොමු කරනවා. ඒ කියන්නේ B. ඊළඟට කර්ණපටහ පටලේ කම්පණය වෙනවා. ඒ කියන්නේ C. ඊළඟට කර්ණ අස්තිකා පිළිවෙලින් මුද්ගරිකාව, නිගාතයේ, ධරණකයේ කම්පණය වෙනවා. ඒ කියන්නේ E. ඊට පස්සේ ඒක බාර දෙනවා H. H කියන්නේ කර්ණ ශංකයට බාර දෙනවා. කර්ණ අස්තිකා වලින් කර්ණ ශංකයට. කර්ණ ශංකයෙන් බාර දෙන්නේ පුතේ G හෙවත් ශ්‍රවණ ස්නායුවට. ශ්‍රවණ ස්නායුවට. එතනින් කෙලින්ම මොළයට. එහෙනම් පිළිතුර එන්න ඕන A B C E H G කියන පිළිතුර එන්න ඕන. පහත් දැක්වෙන මිනිස් කනක රූපසටහනකි. හරි. ඉතින් ඒක ප්‍රශ්නේනේ අපිට ඕන. මොකද ප්‍රශ්නේ කෝ? ප්‍රශ්නේ නැද්ද? මිනිසාගේ ශ්‍රව්‍යතා පරාසයද අහන්නේ පුතේ? පොඩ මට කියන්න. හවුද? ප්‍රශ්නේ නෑ මෙතන ඒකයි. ඔව් සර්. ඔව් නේ පුතේ. හරි. හරි. එහෙනම් මිනිසාගේ ශ්‍රව්‍යතා පරාසය. මිනිසාගේ ශ්‍රව්‍යතා පරාසය තමයි මේ අහන්නේ අපිට. මිනිසාගේ ශ්‍රව්‍යතා පරාසය මම ඊට පෙරත් කිව්වා කොච්චරද? හර්ට්ස් 20ත් 20000ත් අතර. මේ මොකද්ද මේ වැරද්දක් නෙමෙයි මේක තියෙන්නේ. මේක වැරද්දක් තියෙනවා පොඩිනේ. හරි ඒක හදලා දාමු දැන් මම. HZ වෙන්න එපායි පුතේ. මේ හර්ට්ස් නම් මේ HZ වෙන්න ඕන නේද? හරි? හරි. සංඛ්‍යාතයේ මනින්නේ හර්ට්ස් වලින් නේ? හරි. එහෙනම් මෙන්න මිනිසාගේ ශ්‍රව්‍යතා පරාසය. හර්ට්ස් 20ත් 20000ත් අතර. අපි සංඛ්‍යාතයේ මනින්නේ හර්ට්ස් වලින්. ඒකේ ඒකකය දක්වන්නේ HZ වලින්. capital H simple Z. එහෙනම් මෙන්න මේ විදිහට තියෙන්න ඕන මෙතන පිළිතුර නේ. මිනිසාගේ ශ්‍රව්‍යතා පරාසය හර්ට්ස් 20ත් 20000ත් අතර. හරි? හරි. ඊළඟ කන්නාරක්ෂක උපාංග පැළඳීමෙන් තොරව ගැඹුරු ජලාශයක කිමිදීම නුසුසු වන්නේ ඇයි? කනට ආරක්ෂක උපාංගයක් දාන්න නැතුම් හෙන ගැඹුරේ පීනන්න යනවා. හරි? කන් අඩි පැලෙනවා කියලා කියනවා. කන් අඩි කියලා කියන්නේ කර්ණපටහ පටලය. පුතේ අපි ගැඹුරේ පීනන්න යනකොට
යුස්ටේ කියන ආලයට තමාගේ කාර්ය හරියට කරගන්න බැරුව යනවා. මොකක්ද එයාගේ කාර්යය? එයා කරන්නේ කර්ණපටා පටලයේ දෙපස පීඩන සමාන කරන එක. දැන් අපි වතුර ASCII පීඩන නිසා වායු පීඩනයක් එතන නැහැ. එතන තියෙන්නේ ද්‍රවයක් මගින් නැති කරන පීඩනයක්. එතකොට දැන් යුස්ටේ කියන ආලයට බෑ ද්‍රව මගින් නැති කරන පීඩනයේදී කණේ ASCII ද්‍රවයකුත් නැහැ. කණේ එළියේ ද්‍රවයක් තියෙනවා. කණේ ASCII ද්‍රවයක් නැහැ. ඒ නිසා ද්‍රව පීඩන සමාන කරන්න බෑ එයාට. එයාට පුළුවන් වායු පීඩන සමාන කරන්න. දැන් කණේ ඇතුලේ මෙතන තියෙන වාතයේ පීඩනයයි මේ කර්ණපටා පටලයට එළියේ තියෙන වාතයේ පීඩනයයි සමාන කරන්න පුළුවන් මෙයාට. හැබැයි දැන් වතුරේ ASCII පීඩනකොට කණේ ASCII වතුරක් නැහැ, ද්‍රවයක් නැහැ. එළියේ මෙතනට එනකම් වතුර පිරලා තියෙනවා. හරි? ඒතර මේ පීඩන සමාන කරන්න එයාට බෑ. එහෙනම් අපි කන් දෙක හොඳට වහගෙන යන්න ඕන. කන්න ආරක්ෂක දෙකක් දාගෙන යන්න ඕන වතුර ASCII කිමිදෙනකොට. නැත්තම් කර්ණපටා පටලයට හානි සිද්ධ වෙනවා. කර්ණපටා පටලයට හානි සිද්ධ වෙනවා. මේ බලන්න පුතේ කර්ණපටා පටලයේ මත අධික පීඩනයක් ඇති වී ඒට හානි සිදු විය හැකියි. ඒට හානි සිදු වෙන්න පුළුවන්. හරි? හරි. හොඳයි ඊළඟ එක. X නම් මූලද්‍රව්‍යයක තොරතුරු පහත දැක්වේ. X කියන මූලද්‍රව්‍යයේ තොරතුරු තියෙනවලු. ඉතින් මොකද කියන්නේ? ඔව්. ඒ කියන්නේ අපි දන්නවා මෙතන දැන් 35 කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය, 17 කියලා කියන්නේ පරමාණු ක්‍රමාංකය. හරි. ඒවා දැනගෙන අපි යන්කෝ ප්‍රශ්නෙට. ඉහත මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන සංඛ්‍යාව කීයද? ප්‍රෝටෝන සංඛ්‍යාව කියලා කියන්නේ පරමාණු ක්‍රමාංකය. දැන් මේ සම්මතාකාරයෙන් දැක්වුවම පරමාණු ක්‍රමාංකය දක්වන්නේ 15යි. ඒ කියන්නේ 17යි. ඔව් අහන්න පුතේ. සර් මේ අර ඉස්සෙල්ලා බලන්නට ජලාශවල පතුලේ පීඩනය වැඩි නිසා කියලා ලිව්වොත් බෑ. ඒක හරියන්නේ නැහැ. ඇයි දන්නවද? ඒක හරියන්නේ නැහැ පුතේ. ඇයි මේ බලන්න අහන ප්‍රශ්න බලන්නකෝ. මේ බලන්න. කන්නාරක්ෂක උපාංග පැළඳීමෙන් තොරව ගැඹුරු ජලාශයක කිමිදීම නුසුදුසු වන්නේ ඇයි? හරි. ඒතර ඔයා ජලාශයේ ගැඹුර ගැන කියනවා කනේ කතාව කියන්නේ නැහැ. විද්‍යාත්මක කතාව කියන්නේ නැහැ. මේ ගැඹුර ගැන කොහොමත් ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා. හරි. අපි මේ කර්ණපටා පටලේ එහෙම නැත්නම් කම්බරේ ගැන කියන්න ඕන. හරි. අර පීඩන සමාන කරගන්න බෑ කියන එක තමයි උත්තරේ වෙන්නේ. හරි. අතක තියාගන්න. right. එහෙනම් මෙන්න ආයෙ මම එනවා මේ ප්‍රශ්නෙට. ඉහත මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන සංඛ්‍යාව හරි 17යි. එහි පරමාණු ක්‍රමාංකය දක්වන්නේ ඉතින් 15 ඉන්නේ. එහෙනම් ඒක 17ක් වෙනවා. එහි නියුට්‍රෝන ගාන. නියුට්‍රෝන ගාන හොයන්න මම කොහොමද කියලා තියෙන්නේ? උඩේකින් 15ක අඩු කරනවා. ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරනවා. 35න් 17ක් අඩු කරනවා 18යි. ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ උඩින් දක්වන එක. මේ සමත ක්‍රමයට දක්වනොත් මේ උඩින් දක්වන ඒ තමයි 35. හරිනේ පුතේ? 35 වෙනවා. හරි. මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන සංඛ්‍යාව 8 වන අතර ස්කන්ධ ක්‍රමාංකය 16 වේ. එහි නියුට්‍රෝන සංඛ්‍යාව කීයද? ප්‍රෝටෝන 8යිලු. ස්කන්ධ ක්‍රමාංකය 16යිලු. නියුට්‍රෝන ගාන අහනවා. සරලයිනේ පුතේ. මොකද්ද කරන්න ඕන? ස්කන්ධ ක්‍රමාංකය හැදෙන්නේ කොහොමද? p ධන n. ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව. එතකොට දැන් මේ 16 ASCII හැංගිලා තියෙනවා ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගාන. ප්‍රෝටෝන ගාන දීලා 8යි කියලා. එහෙනම් 16න් 8ක් අඩු කරන්න. ඉතිරි වෙන්නේ 8යි. ඒ තමයි නියුට්‍රෝන. හරි. සෝඩියම් මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන 11ක් නම් පරමාණු ක්‍රමාංකය කීයද? සෝඩියම් කියන මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන 11යි. පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව. එහෙනම් මේවා මොන්ටිසෝරි ප්‍රශ්න. එහෙනම් පරමාණු ක්‍රමාංකය කීයද? 11යි. 11ම තමයි. පහත මූලද්‍රව්‍ය වල සංකේත ලියා දක්වන්න. කැල්සියම් සංකේතවත් කරන්නේ Ca. යකඩ පුතේ ලතින් නාමය ෆෙරම්. ඉංග්‍රීසි නාමය අයන්. හරි සිංහලෙන් යකඩ. ලතින් නාමය පදනම් කරගෙන තමයි සංකේතය ලියන්නේ. ෆෙරම් කියන සංකේතයේ ඒ වචනේ අරගෙන Fe. ඊළඟ සිල්ව කියන්නේ සිංහලෙන්. සිල්ව කියන්නේ ඉංග්‍රීසියෙන් සිංහලෙන් රිදී. ලතින් වලින් ආජන්ටුම් එක ලියන්න සංකේතය AG කියන ලෙඩ් කියන්නේ ඉංග්‍රීසියෙන් සිංහලෙන් ඊයම්. ලතින් වලින් ප්ලම්බම් සංකේතය PB තමයි සංකේතය. හරි. මෙහිදී තව වැදගත් දෙයක්
පළවෙනි අකුර අනිවාර්යෙන් කැපිටල්, දෙවෙනි අකුරු ඔක්කොම සිම්පල් වෙන්න ඕන. සංකේත ලියනකොට ඔයා දන්නවනේ පළවෙනි අකුර කැපිටල්. දෙවෙනි අකුරකට යනවනම් ඒවා සිම්පල්. ඒවා සිම්පල්. හරි. ඒවත් දැනගන්න ඕන. හොඳයි ඊළඟට මෙතන පුතේ නයිට්‍රජන් තියෙනවා. නයිට්‍රජන් තියෙනවා මැද මේ. ඊළඟට හයිඩ්‍රජන් තියෙනවා. ඉතින් දෙන්න ඉන්නේ හයිඩ්‍රජන් නයිට්‍රජන්. N හා H ඔහම ලිව්වත් හරි. වචනෙන් ලිව්වත් හරි. හයිඩ්‍රජන් නයිට්‍රජන්. මෙහෙම ලිව්වත් හරි කමාවක් දාන්න. හරි? හරි. ඊළඟට අපි ඇහි තියෙනවා දෝෂ දෙකක්. රෝග නෙවෙයි. ඇහි දෝෂ දෙකක් තියෙනවා. එකක් තමයි දුරදෘෂ්ටිකත්වය, අනිත් එක තමයි අවිදුරදෘෂ්ටිකත්වය. හරි? ඇහි ලෙඩ තුනක් ඔයා ඉගෙන ගන්න. ඒ තමයි මොනවාද? ග්ලූකෝමාව, ඇසේ සුද ඇතිවීම, අක්ෂි ආසාදන. ඊළඟට එහෙනම් මම කෙලින්ම අවිදුර දෘෂ්ටිකත්වයට යන්නම්. ඒක පැහැදිලි කරලා එතනින් ප්‍රශ්නෙට එන්නම්. අවිදුර දෘෂ්ටිකත්වය කියලා කියන්නේ අක්ෂි දෝෂයක්, ඇහි තියෙන දෝෂයක්. එහෙනම් මොකද්ද මේ කියන්නේ? ළඟ පිහිටි වස්තු පැහැදිලිව පේනවා. හරි? ළඟ පිහිටි වස්තු පැහැදිලිව පේනවා. ඈත පිහිටි වස්තු පැහැදිලිව නොපෙනීම. ළඟ පිහිටි වස්තු හොඳට පේනවා. ඈත තියෙන වස්තු පේන්නේ නැහැ. දැන් ඔයා අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙනවා නම් දැන් ඔයාගේ ෆෝන් එකෙන් ලැප් එකෙන් මාව හොඳට පේනවා. හැබැයි ඔයාට ඔය ඉස්සරහා ගොඩක් ඉස්සරහා බිත්තියේ කැලෙන්ඩරයක් එල්ලලා තියෙනවා නම් ඒකේ අංක ටික හරියට පැහැදිලිව පේන්නේ නැහැ. එහෙනම් ඒකේ අදහස ඔයාට අවිදුර දෘෂ්ටිකත්වයේ කියන අක්ෂි දෝෂය තියෙනවා කියන එක. හරි? එහෙනම් ළඟ ඒවා හොඳට පේනවා. ඈත ඒවා පේන්නේ නැහැ නෙවෙයි පැහැදිලිව පේන්නේ. දැන් සමහර ළමයි අවිදුර දෘෂ්ටිකත්වයේ අර්ථ දක්වනකොට ළඟ පිහිටි වස්තු පෙන්නම ඈත පිහිටි වස්තු නොපෙනීම කියලා ගන්නවා. වැරදිනේ පුතේ. ඒ කියන්නේ ඈත දෙයක් බලනකොට ඌ අන්ධ වෙලා යනවා වගේ කතාවක්. නෑ. මේ පැහැදිලිව නොපෙනීම කියන වචනේ ඕන. හරි? ඈත තියෙනවා පැහැදිලිව පේන්නේ නෑ. හරි. එහෙනම් ප්‍රශ්නෙට යන්න. මිනිස් සිරුරේ දෘෂ්ටි සංවේදනය කරන ප්‍රධානම ඉන්ද්‍රිය ඇසයිලු. ඉතින් අපි ඒක දන්නවානේ. ඉතින් දෘෂ්ටි දෝෂයක් සහිත පුද්ගලයෙකුගේ ඇසෙහි ආලෝක කිරණ නාභිගත වන අයුරු පහත කිරණ සටහනේ දැක්වේ. හරි. දෘෂ්ටි දෝෂයක් තියෙන පුද්ගලයෙක්. දැන් මොකද්ද මෙයාගේ අවුල වෙලා තියෙන්නේ? දැන් ප්‍රතිබිම්බය නාභිගත වෙන්න ඕන දෘෂ්ටි විතානේ. දෘෂ්ටි විතානේ නාභිගත වෙන්න ඕනනේ. මෙන්න මෙතන තමයි නාභිගත වෙන්න ඕන. එයාගේ නාභිගත වෙලා තියෙනවා දෘෂ්ටි විතානයට ඉදිරියෙන්. ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වෙන්නේ අවිදුර දෘෂ්ටිකත්වයේ තියෙන කෙනෙක්ගේ. හරි? අවිදුර දෘෂ්ටිකත්වයේ තියෙන කෙනෙක්ගේ තමයි ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වෙන්නේ. මෙතන ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. හරිනේ? දෘෂ්ටි විතානයට පිටුපසින් නාභිගත වෙනවා නම් එයාට දුර දෘෂ්ටිකත්වයේ තියෙනවා. හරි? දැන් මෙතන එහෙනම් අවිදුර දෘෂ්ටිකත්වය. මෙම් පුද්ගලයාට තිබෙන දෘෂ්ටි දෝෂය එහෙනම් අවිදුර දෘෂ්ටිකත්වය. අවිදුර දෘෂ්ටිකත්වය තමයි තියෙන්නේ. හරි. ඒ ඇතිවීමට බලපාන හේතු දෙකක්. ඇයි මේ ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වෙන්නේ කියන එක අපෙන් ප්‍රශ්න කරනවා. ඒකට හේතු දෙකක් තියෙනවා ඇත්තටම. මේ බලන්න. අක්ෂි ගෝලය දිගු වීම. මේ අක්ෂි ගෝලය ටික බිත්තරේ වගේ දිගු වෙලා. ඊළඟ අක්ෂි කාචයේ වක්‍රතාවය, මේ ඇහි තියෙන කාචයේ වක්‍රතාවය ප්‍රමාණවත් පරිදි අඩු කර ගැනීමට ඇසට නොහැකි වීම. හරි? පුතේ අපි ඈත තියෙන වස්තුවක් දිහා බලනකොට අපේ අක්ෂි කාචයේ වක්‍රතාවය අඩු කර ගන්න ඕන. හරි? අඩු කර ගන්න. මේ දෝෂයේ තියෙන කෙනාට එහෙම අඩු කරගන්න බෑ. එහෙම අඩු කරගන්න බෑ. එහෙනම් මෙන්න මේ හේතු දෙක මෙයාට බලපාන. මෙයාට බලපාන. හරි? අක්ෂි ගෝලය දිගු වෙලා තියෙනවා. අක්ෂි කාචයේ වක්‍රතාවය ප්‍රමාණවත් පරිදි අඩු කරගන්න බැරි වෙනවා. මොකද ඈත තියෙන වස්තුවක් දිහා බලනකොට ඔයාගේ බිත්තියේ තියෙන කැලෙන්ඩර් කොලේ දිහා බලනකොට ඔයාගේ අක්ෂි කාචයේ ලස්සනට වක්‍රතාවය අඩු කරගන්න. ඔයාට දෝෂයක් නැත්තම්. හැබැයි මේ දෝෂයේ තියෙන කෙනාට එහෙම අඩු කරගන්න බෑ. හරි. ඉහත දෝෂයට යෙදිය හැකි පිළියම. අපි සාමාන්‍යයෙන් මේ දෝෂ ඉවත් කරන්න දාන්නේ කණ්ණාඩිනේ. උපැස්යුවල්නේ දාන්නේ. නේ එහෙනම් මෙතනට දාන්න ඕන පුතේ අවිදුර නේ. සෝරි. මේ මොනවාද මේ අවතල කාච නේ. අවතල කාච සහිත උපැස් පැලඳීම මේට පිළියම් වේ. දැන් මේ තියෙන නිවැරදි කරන ලද ඇස. මේ තියෙන අවතල කාචයක් දාලා. උතුරු ගානට දෘෂ්ටි විතානේ නාභිගත වෙනවා. දැන් මෙන්න දෝෂයේ තියෙන නැහැ. අවතල කාච සහිත කණ්ණාඩි පෙළඳීම. ඔව් අවතල කාච සහිත කණ්ණාඩි පෙළඳීම උපස් පෙළඳීම ඕන එකක් ගන්න පුළුවන්. හරි පුතේ අවතල කාච කියලා වචනේ තියෙනවා නම් හරි. හරි? හරි. මේ බලන්න පුතේ මේ දෙවෙනි රූප සටහන ඉතාම පැහැදිලිව පේනවා මේ අක්ෂි ගෝලය ගානට රවුමට නෑ. නිකන් තලලා වගේ නේ බිත්තරයක් වගේ තලලා වගේ. මේ නිරෝගී ඇහි එහෙම නෑනේ ගානට රවුමට තියෙනවනේ. මේක නෑ අක්ෂි ගෝලය දිගු වෙලා.
ඊළඟ මේ කාචේ වක්‍රතාවය හරියට ප්‍රමාණවත් පරිදි අඩු කරගන්න බැරි වෙනවා. මේ නිසා තමයි මේ දෝෂය එන්නේ. දෘෂ්ටි විතානට ඉදිරියෙන් නාභිගත වෙන්නේ. ඉතින් මේකට මේ අවතල කාච සහිත උපැස්සිවල් පැලඳුවාම කණ්ණාඩි දැම්මම ගාන්ට දෘෂ්ටි විතානේ නාභිගත වෙනවා. හරි. විභාගෙට මේ දෙකෙන් එකක් අහනවා. ඒ කියන්නේ දුර දෘෂ්ටිකත්වයේ හරි අවිදුර දෘෂ්ටිකත්වයේ හරි අහනවම තමයි. හරි. ඉතින් ඔයා පාඩම් කරන්න ඕන මේකින් එකයි. දැන් මේ අවිදුර දෘෂ්ටිකත්වයේ පාඩම් කරගත්තා නම් හරි. ඒකේ විරුද්ධ ඒවා තමයි දුර දෘෂ්ටිකත්වයේ ඉන්නේ. හරි. දුර දෘෂ්ටිකත්වයේ ඉන්නේ. දැන් අවිදුර දුර දෘෂ්ටිකත්වය කියලා කියන්නේ මොකද්ද? නේ? ළඟ පැහැදිලිව පේන්නේ නැහැ. හරි. ළඟ පැහැදිලිව පේන්නේ නැහැ. ඇයි මොකද්ද හේතුව? අක්සිගෝලයේ කෙටි වෙලා අපේ කවුද මේ අක්සි කාචයේ වක්‍රතාවය ප්‍රමාණවත් පරිදි වැඩි කරගන්න බැරි වෙලා දෘෂ්ටි විතානයට පිටුපසින් නාභිගත වෙනවා. පිළියම මොකද්ද? උත්තල කාච සහිත කණ්ණාඩි දාන එක. හරි. ඉතින් බලන්න පුතේ අර එක දෝෂයක් දැනගත්තා නම් අනිත් දෝෂය ඒකේ විරුද්ධයක් කියලා මතක තියාගන්න. එතකොට හරි. එතකොට හරි. විභාගෙට පේපර් එකේ අනිවාර්යයි. හරි. හරි. පහත දක්වා ඇත්තේ ඇසක කොටස්වල කාර්යයන් කීපයකින් මෙම එක් කාර්යයට අදාළ ඇසේ කොටස ලියා දක්වන්න කියලා කියනවා. හරි. ඇසේ කාචයේ වක්‍රතාවය අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට දායක වේ. වක්‍රතාවය වෙනස් කරගන්න දායක වෙන්නේ. කාචයේ වක්‍රතාවය. දැන් මේ තියෙන කාචය අපොඩම ක්ලික් කරගමු. right. හරි. වක්‍රතාවය නේ. දැන් මේකේ වක්‍රතාවය වෙනස් කරගන්න දායක කරගන්නේ පුතේ මෙන්න තියෙනවා මෙතන. මොන පේශිද? ප්‍රතියෝජක පේශි. ඔන්න ඔය ප්‍රතියෝජක පේශි ඔය නූල් වගේ තියෙන්නේ. ඔන්න ඔය එහාට මෙහාට කරලා තමයි වක්‍රතාවය පාලනය කරගන්නේ අපි. වක්‍රතාවය වෙනස් කරගන්න. හරි? එහෙනම් පුතේ වක්‍රතාවය වෙනස් කරගන්නේ ප්‍රතියෝජක පේශි මගින්. ඇසේ ගෝලාකාර හැඩය පවත්වා ගැනීමට දායක වේ. ඇහැ රවුමට තියාගන්න දායක වෙන්නේ පුතේ මේකේ ඇස්සේ තියෙන ද්‍රවයක්. ඒ තමයි කාච රසය. මේ පිරීලා තියෙන්නේ මැද. ඔන්න ඒ කාච රසය නිසා තමයි ඇහැ නිකන් ගෝලාකාරව රවුමට තියෙන්නේ. ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කරන්න. ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය අපි පාලනය කරගන්නේ පුතේ කොහොමද? මේ බලන්න. මෙන්න මෙතන නෙමෙයි මේ තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය තීරණය කරන්නේ. එතකොට ඔයාලට පේනවාද මෙතන උඩින් තියෙනවා තාරා මණ්ඩලය කියලානේ. මේ තියෙන නිකන් මොකද්ද නිකන් දිවවල් දෙකක් වගේ උඩිනුයි යටිනුයි ඇවිල්ලා ඔන්න ඕක මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඇසට වැඩි ආලෝකයක් ඕන නම් මේ දෙක ඇරෙනවා. ඇසට අඩු ආලෝකයක් ඕන නම් මේ දෙක ටිකක් වැහෙනවා. ඇතුළට එනවා. හරි? එහෙනම් පුතේ මේ තාරා මණ්ඩලයේ ජෙස් වෙලා තමයි අපේ ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය තීරණය කරන්නේ. ප්‍රතිබිම්බය පිළිබඳ සංවේදනය මොළයට අරගෙන යන්නේ. දැන් අපි දන්නවා ප්‍රතිබිම්බය ඇති වෙන්නේ කොහෙද? දෘෂ්ටි විතානයේ මත. දෘෂ්ටි විතානයේ මත. අපේ ඇහි තියෙන අන්තිම ලේයර් එක, අන්තිම ස්තරය. මේ දෘෂ්ටි විතානය. ඕකේ තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. ඉතින් මේ ප්‍රතිබිම්බය පිළිබඳ තොරතුර මොළයට දෘෂ්ටි විතානයෙන් අරගෙන යන්නේ පුතේ මෙන්න මේ දෘෂ්ටික ස්නායුව. එහෙනම් දෘෂ්ටික ස්නායුව. එමි ස්ථානයේ ආලෝකයේ නාභිගත වූහොත් ඉතා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා දී. හරි. එමි ස්ථානයේ ආලෝකයේ නාභිගත වුණොත් පැහැදිලි ප්‍රතිබිම්බයක් දෙන්නේ කොහෙද පුතේ? කහලපේ. ඒ කියන්නේ දැන් මේ දෘෂ්ටි විතානයේ යෂ්ටි සෛලයි කේතු සෛලයි ගොඩාක් තියෙනවා මෙතන. දෘෂ්ටි විතානයේ මත පිහිටි ආලෝකයට සංවේදී සෛල ගොඩාක් තියෙන තැනක් තමයි කහලපේ කියන්නේ. කහලපේ කියලා කියන්නේ. එහෙනම් එතන නාභිගත වුණාම නියමට ප්‍රතිබිම්බය අපිට හදාගන්න පුළුවන්. එහෙනම් මෙතනට පිළිතුර කහලපේ. කහ බිඳුව කියලාත් කියනවා ඒකට. හරි? හරි. ඇසේ පිහිටන ආලෝකයට සංවේදී සෛල වර්ග දෙක. පුතේ ඇසේ තියෙන ආලෝක සංවේදී සෛල වර්ග දෙකක්. එකක් යෂ්ටි අනිත් එක කේතු. යෂ්ටි සෛල හා කේතු සෛල. ග්ලූකෝමාව අක්ෂි රෝගයකි එක්තරා රෝගයක් සහිත පුද්ගලයන්ට මෙම රෝගය වැළඳීමේ සම්භාවිතාවය වැඩිය. එම රෝගය කුමක්ද? පුතේ දියවැඩියාව නොහොත් මදුමේහය කියන රෝගය වැළඳෙන කට්ටියට අතුරු ආබාධයක් විදියට ග්ලූකෝමාව එන්න පුළුවන්. එහෙනම් මෙතනට දියවැඩියාව කියන රෝගය ගමු. ඇසේ ප්‍රෝටීන පරිහාන වීමෙන් හටගන්නා අක්ෂි රෝගය කුමක්ද? ඇසේ ප්‍රෝටීන පරිහානියට පත් වෙලා හටගන්න අක්ෂි රෝගය පුතේ ඇසේ සුද ඇතිවීම. හරි? right මෙතනට පිළිතුර නෑ. ඇසේ සුද ඇතිවීම තමයි උත්තරේ වෙන්නේ. හරි? එම රෝගය හට ගැනීමට හේතු දෙකක්. ඊට හේතුව වන්නේ අක්සි කාචයේ සෑදී ඇති ප්‍රෝටීන් පරිහානියට පත්වීම. හරි? සහ ඇසේ පාරදෘශ්‍ය ස්වභාවය අඩු වෙලා යන එක කියලා හේතු දෙකක් තියෙනවා. ජානමය හේතුත් හරිද? ඔව් ජානමය හේතුත් හරි. නේ? ජානමය හේතුත් හරි. ඔව් අපි මේ දෙක ගමුකෝ එහෙනම් නේද? ඔව් ඒක ගමු එහෙනම්. හරි?
එහෙනම් මේකේ ප්‍රධානම එක තමයි ප්‍රෝටීන් පරිහානියට පත්වීම. ඉතින් ඒකට ජානමය හේතුත් අපි ගමු. ජානමය හේතුත් ගමු. හරි? හරි. එහෙනම් ප්‍රෝටීන් පරිහානියට පත්වීම ඊළඟ දෙකක් ඉල්ලන නිසා ජානමය හේතු ගමු. හරි. ආසේ සුද්ධ ඇතිවීම දැන් තමයි එන්නේ. හරි. කමන්නේ. හරි. ඊළඟ එක. සුත්‍රජීවීන්ගේ සෛලීය සැකස්ම අනුව ඒකසෛලික බහුසෛලික ලෙස වර්ග කළ හැක. ඔබ ඉගෙනගෙන ඇති සුත්‍රජීවී කාණ්ඩ 4. අපෝ මේවා මොන්ටිසෝරි ප්‍රශ්නනේ. බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටෝසෝවා, වෛරස් තෝන්නම් ගන්න පුළුවන් නේ. ජීවී කාණ්ඩ 4 ප්‍රධාන 4 අහන්න නිසා වෛරස් මෙතනට දැම්මේ නැහැ. නම් බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටෝසෝවා කියන 4 ගමු. හරි. ජීවී හා අජීවී ලක්ෂණ පෙන්වන සුත්‍රජීවී කාණ්ඩය ප්‍රොටෝසෝවා. නෑ මොන ප්‍රොටෝසෝවාද? වෛරස් නේද පුතේ? වෛරස්. වෛරස් කියලා කියන්නේ ජීවී අජීවී පුරුකක්. වෛරස් ජීවී ලක්ෂණත් පෙන්වනවා, අජීවී ලක්ෂණත් පෙන්눔 කරනවා. වෛරස් පෙන්වන එකම ජීවී ලක්ෂණය තමයි පුතේ ප්‍රජනනය සිද්ධ කිරීම. ඒ කියන්නේ සජීවී සෛලයකට ඇතුළු වෙලා තමන්ගේ වර්ගය බෝ කරනවා වෛරස්. ඒක ජීවී ලක්ෂණයක් ප්‍රජනනය කියන එක. අජීවී ලක්ෂණ ගණනාවක් පෙන්눔 කරනවා මෙයා. ඒ කියන්නේ ශ්වසනය, වර්ධනය වගේ ජීවී ලක්ෂණ පෙන්වන්නෙත් නැහැ, සෛලීය සංවිධානයක් ඇත්තෙත් නැහැ. නේ? ඉතින් එයාට ගුණනය වෙන්න පුළුවන් සජීවී සෛලයක විතරයි. ඕවා ඔක්කොම අජීවී ලක්ෂණ වෙනවා. මෙතනට උත්තරේ වෛරස් කියලා තිබ්බම ඇති. ඇති. පහත ලක්ෂණ වලට අදාළ වන සුදුජීවී කාණ්ඩය ලියා දක්වන්න. සුදුජීවී කාණ්ඩය ලියලා දක්වන්න. බලමු. ක්ලෝරොෆිල් වර්ණකයේ දරන බැවින් ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි. ශාක දාන්න බැරිද? බෑනේ. ශාක කියන්නේ සුදුජීවී කාණ්ඩයක් නෙවෙයිනේ නේද? හරි. එහෙනම් ප්‍රභා සංශ්ලේෂී සුදුජීවී කාණ්ඩයේ පුතේ මොන ගීද? ඇල්ගී. ඇල්ගී. නේ? ඇල්ගී ප්‍රභා සංශ්ලේෂී සුදුජීවී කාණ්ඩයක්. එහෙනම් මෙතනට පිළිතුර පුතේ ඇල්ගී කියලා බාර ගමු. ඇන්ත්‍රැක්ස් රෝගකාරකයේ අයත් වන්නේ සුදුජීවී කාණ්ඩයටයි. ඇන්ත්‍රැක්ස් කියන්නේ බැක්ටීරියාවෙක්. මේ රෝගය ඇන්ත්‍රැක්ස් රෝගය හදන්නේ ඇන්ත්‍රැක්ස් එහෙම නැත්නම් බැසිලස් ඇන්ත්‍රැක්සිස් කියන බැක්ටීරියාව. මේක ජෛව රසායනික අවියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔයා ඉගෙනගෙන තියෙනවා. එහෙනම් අපෙන් අහන්නේ සුදුජීවී කාණ්ඩය අහන්නේ කාණ්ඩය තමයි බැක්ටීරියා. බැක්ටීරියා කාණ්ඩයට තමයි ඇන්ත්‍රැක්ස් අයිති වෙන්නේ. හරි. ජීවී දේහ තුලදී පමණක් ගුණේ වේ. පුතේ මොකද්ද මේකේ අදහස? දැන් ඔයා හිතන්න මම මේ ඉන්න තැන මේ මගේ මේස උඩ කොවිඩ් වෛරසය තියෙනවා කියලා. ඔය කොවිඩ් වෛරසය මගේ අතේ ගෑවෙනවා කියලා හිතන්න. අතේ ගෑවෙනවා. දැන් මගේ අත් දෙකේ කොවිඩ් වෛරසය තියෙනවා. හරි. එයාට ගුණනය වෙන්න පුළුවන්ද? එයාට ප්‍රජනනය කරන්න පුළුවන්ද? එයාට වර්ගය ආභව කරන්න පුළුවන්ද? බෑ. බෑ. මම මොකා දෙකා වගේ මගේ අත් දෙක නහය අල්ලනවා. ඔහොම නහය අත ගන්නවා. එතකොට අන්න වෛරසය මේ නහය ආස්සේ තියෙන පුතේ ශ්ලේෂ්මල කියලා ද්‍රවයක්. අන්න වෛරසය ওই ද්‍රවයේ ගිහිල්ලා පීනගෙන යනවා පෙනහැල්ල. පෙනහැල්ල තියෙන ඕන තරම් සෛල. සජීවී සෛල. අන්න මූ වැඩ පටන් ගන්නවා. සජීවී සෛලයක් හම්බුණාද මූ ගුණනය වෙන්න පටන් ගන්නවා. එහෙනම් ජීවී දේහ තුල පමණක් ගුණනය වෙන්නේ වෛරස. හරි වෛරස. හතු හේවත් බිම්මල් මෙම සුදුජීවී කාණ්ඩයට උදාහරණයකි. හතු එහෙම නැත්නම් බිම්මල් කියන්නේ දිලීර. ඔයාට සුදුජීවීන් පේන අවස්ථා දෙකක් තියෙනවා. පියවි ඇහැට පේන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි සුදුජීවීන් ඝනාවාසයක් විදිහට ඉන්නකොට. ඒ කියන්නේ ගොඩාක් එකට එකතු වෙලා ඉන්නකොට. අනිත් අවස්ථාව තමයි පුතේ මේ ඇතැම් සුදුජීවීන්ගේ ප්‍රජනක ව්‍යුහාපේ ඇහැට පේනවා. මෙන්න ඒ අවස්ථාව. ඒ කියන්නේ දිලීරයක් වන හතු බිම්මල් කියලා කියන්නේ දිලීරයක ප්‍රජනක ව්‍යුහයක්. ඒක තමයි අපි කන්නේ. එහෙනම් මෙතන පිළිතුර දිලීර. මොවුන් නැතමෙක් සංචරණය සඳහා පක්ෂම ව්‍යාජපාද කශිකා භාවිතා කරයි. ඔය පක්ෂම ව්‍යාජපාද කශිකා කියපු ගමන් මුන් තුන් දෙනා මතක් වෙනවා. කවුද? පැරමීසියම්, එවුග්ලිනා, ඇමීබා. පක්ෂම මගින් තමන්ගේ සංචරණය සිද්ධ කරගන්න පුතේ පැරමීසියම්. මේ වටේට කෙඳිකෙත් තියෙන ඒ තමයි පක්ෂම. ව්‍යාජපාද මගින් තමන්ගේ සංචරණ කටයුත්ත සිද්ධ කරගන්නේ ඇමීබා. කශිකා මගින් තමාගේ සංචාරණ කටයුත්ත සිද්ධ කරගන්නේ එවුග්ලිනා. මුන් තුන් දෙනා අයිති වෙන්නේ ප්‍රොටිස්ටාවන්ට. ප්‍රොටිස්ටා. හරි. ප්‍රොටිස්ටා නෙමෙයි ඕගොල්ලන් 9 පන්තියෙන් නේද? ප්‍රොටෝසෝවාවන්. හරි. ප්‍රොටෝසෝවා කියලා තමයි මෙතනට උත්තරේ එන්න ඕන. ප්‍රොටෝසෝවා. හරි. බැක්ටීරියා විශේෂ කීපයක නම් පහත දැක්කේ. ඔව් ඉතින් අපිට මොකද කියන්නේ?
අපිට කියනවා විශේෂිත වූ කාර්ය ලක්ෂණයක් ඊට පහතින් දැක්වේ අදාළ බැක්ටීරියාවගේ අක්ෂරයේ අදාළ ස්ථනයේ සඳහන් කරන්න කියලා කියනවා. හරි. මෙතනින් තෝරලා මේකට ගැලපෙන උන් දාන්නනේ තියෙන්නේ. බලමුකෝ. ප්‍රතිජීවක නිපදවීම සඳහා යොදා ගන්නා දිලීරයකි. ප්‍රතිජීවක නිපදවීමට යොදා ගන්නවා පෙනිසිලියම් නොටේටම් කියන දිලීරයේ ලෝකේ පළවෙනි ප්‍රතිජීවකය පෙනිසිලින්. ඒක හැදුවේ පෙනිසිලියම් නොටේටම් වලින්. මෙතන තියෙන්නේ පෙනිසිලියම් කියලා. එහෙනම් පිළිතුර B කියලා ගමු. B කියලා ගමු. හරි. පාන් පුස් මේ නමින් හැඳින්වේ. පාන් පුස් කියලා කියන්නේ දිලීරයක්. දිලීරයක්. පාන් පුස් කියන එකේ විද්‍යාත්මක නාමය මියුක. D. ජෛව පොහොරක් ලෙස පාවිච්චි කරනවා. ජෛව පොහොරක්. ඒ කියන්නේ පසට පොහොරක් වෙනවලු. පුතේ කවුද ඇසටෝබැක්ටර්? ඇසටෝබැක්ටර් නයිට්‍රජන් තිර කරනවා. මේ ඇසටෝබැක්ටර් කියන බැක්ටීරියාව පසේ ස්වාධීනව ඉන්නවා. පුතේ පස් අංශු අතර තියෙන නයිට්‍රජන් වායුව ශාකවලට උරා ගන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා. හරි. ඉතින් අන්න පස සාරවත් කරනවා. කවුද ඇසටෝබැක්ටර්? ඇසටෝබැක්ටර්. සර් රයිසෝබියම් කියන්නේත් ඒ වගේ එකෙක් නේද? ඔව්. රනිල කුලේ ශාකවල මූල ගැටිතිවල ජීවත් වන රයිසෝබියම් කරන්නේත් නයිට්‍රජන් තිර කිරීම. පස් අංශු අතර තියෙන නයිට්‍රජන් වායුව ශාකවලට උරා ගන්න පුළුවන් මට්ටමට පත් කරලා දෙන්න. හරි. ඒ රයිසෝබියම් මූල ගැටිතිවල ඉන්නේ. මේ ඇසටෝබැක්ටර් පසේ ස්වාධීනව ඉන්නවා. හරි. ජානතාක්ෂණයේදී ඉරිඟු ශාකවලට බද්ධ කරයි. මේ ජානතාක්ෂණය යොදාගෙන පලිබෝධකයන්ට ප්‍රතිරෝධී වන ඉරිඟු ගස් හදනවා. ඒ කියන්නේ ඔන්න ඉරිඟු ගහකට ඇටැක් කරන්නම් කියලා එනවා පලිබෝධකයෙක්. ඌ ඇවිල්ලා විදිනකුට ඉරිඟු ගහට ඒ ඉරිඟු ගහේ තියෙන රසායනික ද්‍රව්‍යයක්. ඕක යනවා මූගේ ඇඟට. ඊට පස්සේ මූ මැරලා වැටෙනවා. හරි. එහෙනම් පලිබෝධ ඉරිඟු ශාකයට හානි කරන පලිබෝධකයන් විනාශ කරන්න අදාළ රසායනික ද්‍රව්‍ය හදාගන්න සුද්‍රජීවියා තමයි මේ අහන්නේ. ඒ තමයි පුතේ බැසිලස් තුරෙන්ජෙන්සිස් කියන සුද්‍රජීවියා. මෙයා බැක්ටීරියාවේ. හරි. යෝගට් නිපදවීමේදී මුහුම් ලෙස භාවිතා කරයි. දැන් කොහොමද යෝගට් හදන්නේ? යෝගට් හදන්නේ පිරිසුදු එලකිරි ටිකක් ගත්තා. මේ සෙල්සියස් අංශක 85ට විතර රත් කරා. ඊට පස්සේ ওই ටික නිමෙන්න තිබ්බා. නිමෙන්න තියලා පරණ යෝගට් වලින් හැඳි කීපයක් දානවා. පරණ යෝගට් කියන්නේ මේ නරක් වෙච්ච යෝගට් නෙවෙයි. අපි කණ්ඩගෙන ආපු යෝගට් එකකින් හැඳි කීපයක් දානවා. එහෙම හැඳි කීපයක් දානකොට අපි කියනවා මුහුන් එකතු කරනවා කියලා. මුහුන් එකතු කිරීමේදී වෙන්නේ පුතේ මේ අර යෝගට් වල ඉන්න බැක්ටීරියාව. හරි? බැක්ටීරියාව අන්න අපේ කිරිවලට කිරි මිදවීම සඳහා එකතු කරනවා. ඔක තමයි වෙන්නේ. එහෙනම් ඒකට යොදා ගන්න බැක්ටීරියාව තමයි ස්ට්‍රෙප්ටොකොකස්. හරි? ස්ට්‍රෙප්ටොකොකස් කියන බැක්ටීරියාව.